අද අපි පදාර්ථයේ වායු අවස්ථාව යටතේ සලකලා බලන්නේ වායු පිළිබඳ චාලකවාදය. වායු පිළිබඳ චාලකවාදය. ඒතර වායු පිළිබඳව යම්කිසි උපකල්පන සමූහයක් තියෙනවා. ඒ ටික තමයි චාලක අණුකවාදය කියලා කියන්නේ. ඒක මෙතන ලියලා තියෙනවා. අණුක මට්ටමින් වායු වල හැසිරීම. අණුක මට්ටමින් වායු වල හැසිරීම පැහැදිලි කිරීමට යොදා ගන්න සිද්ධාන්තය තමයි චාලක අණුකවාදය කියලා කියන්නේ. චාලක අණුකවාදය කියලා කියන්නේ. ඒකට ඒ සඳහා උපකල්පන කීපයක් තියෙනවා. ඒවා තමයි මම මේ අංක වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. එකින් එක බලමු. පරිපූර්ණ වායුවක් සඳහා චාලක අණුකවාදී උපකල්පන පළවෙනි එක. පුළුල්ව පැතිරුණු ඊතා කුඩා අංශු රාශියකින්. ඒතර වායුවක් ගත්තම පුළුල්ව පැතිරිලා භාජනයකට දැම්මොත් ඒ භාජනයේ පුරාම පැතිරිලා තියෙන ඊතා කුඩා අංශු. ඒවා සමහර විට අණු වෙන්න පුළුවන්. දැන් ඔක්සිජන් වගේ අණු, හීලියම් වගේ ඒක පරමාණු ඒ වගේ අණු හෝ පරමාණු වෙන්න පුළුවන්. වායුවක් සමන්විත වෙනවා. ඒතර අණු හෝ පරමාණු වලින් තමයි වායුවක් සමන්විත වෙන්නේ. අංශු පුළුල් පරාසයක පැතිරලා ඉන්න නිසා, විශාල පරාසයක පැතිරලා නිසා අංශුවක සත්‍ය පරිමාව සෑම අංශුවකටම පරිමාවක් තියෙනවා. එයා විශාල අවකාශයක පැතිරලා ඉන්න නිසා ඒකට සාපේක්ෂකව අංශුවක සත්‍ය පරිමාව, ඇත්ත පරිමාව වායුව අත්කර ගන්න මුළු පරිමාවට සාපේක්ෂව. ඒතර වායුව පැතිරලා තියෙන විශාල අවකාශයට සාපේක්ෂකව එක අණුවක නැත්නම් අංශුවක සත්‍ය පරිමාව ඊටාම කුඩායි කියලා සලකනවා. ඊටාම කුඩායි කියලා සලකන කෙනෙක් විශාල අවකාශයක වායුවක් පැතිරලා ඉන්නකොට එක අංශුවක පරිමාවයි අර අවකාශයත් එක්ක සංසන්දනය කරාම අණුවක පරිමාව ඊටාම කුඩායි කියලා උපකල්පනය කරන සලකනවා. ඒකයි මෙතන මේ කියලා තියෙන්නේ. එහෙම නැත්නම් අංශුවල සත්‍ය පරිමාව ඒවා අතර ඇති හිස් අවකාශය. දැන් වායුවක් ගත්තම සංගත භාජනයකට දාලා අංශු අතර අවකාශයක් නේ තියෙන්නේ. අන්නේ අවකාශයට සාපේක්ෂකව එක අංශුවක පරිමාව නොසලකා හරින්න පුළුවන් තරම් කුඩායි කියලා සලකන එක තමයි පළවෙනි උපකල්පනය. දෙවෙනි එකත් බලමු. වායු එකිනෙක සමග හෝ භාජනයේ බිත්ති සමග සංඝට්ටණය වන තුරු සෑම වායු අණුවක්ම අහඹු ලෙස හැකි සෑම දිශාවකටම සරලරේඛීයව චලනය වෙමින් තමයි ඉන්නේ. එකම අණුවක්වත් නිශ්චල නැහැ. භාජනයකට සංගෘත භාජනයකට වායුවක් ඇතුල් කරාට පස්සේ එකම අණුවක්වත් අංශුවක්වත් නිශ්චල නැහැ. හැම අංශුවක්ම විවිධ දිශා ඔස්සේ චලනය වෙමින් ඉන්නේ. ඒ චලන හැම දෙයක්ම සිදුවෙන්නේ සරලරේඛීය මාර්ගවල. අණුවක් ගිහලා තවත් අණුවක වදිනකම් නැත්නම් අණුවක් ගිහලා භාජනයේ බිත්තියේ වදිනකම්ම යන්නේ සරලරේඛීව. ඒකයි මෙතන මේ අදහස් කරන්නේ. බිත්තිය සමග සංඝට්ටණය වෙනතුරු සෑම වායු අණුවක්ම අහඹු ලෙස සෑම දිශාවකටම සරලරේඛීයව චලනය වේ. සරලරේඛීය මාර්ගවල තමයි චලනය වෙමින් යන්නේ. විවිධ අණු වලට විවිධ වේග පවතී. එතකොට එකම උෂ්ණත්වයක උනත් වායුවක් පවතින විට ඒකේ අංශු විශාල සංඛ්‍යාවක් තියෙනවානේ. එතකොට අඩු වේග සහිත අංශුත් තියෙනවා. ඉතා ඉහළ වේග සහිත අංශුත් තියෙනවා. ඒ වගේ මධ්‍යහන්න වේග සාමාන්‍ය වේග තියෙන එකක් තියෙනවා. එතකොට අඩුම වේග අයත් අඩු සංඛ්‍යාවක්, ඉහළම වේග තියෙන අයත් අඩු සංඛ්‍යාවක්, මැද වේග තියෙන අය තමයි වැඩිපුර ඉන්නේ. සාමාන්‍යයෙන් විභාගයකදී කෙමිස්ට්‍රියට පන්තියේදී ළමයි ගන්න ලකුණු වගේ ඉහළම ලකුණු ගන්න අයත් අඩුයි, අඩුම ලකුණු ගන්න අයත් අඩුයි, මැද හරිය තමයි ටික වැඩිපුර ඉන්නේ. වායුත් ඒ වගේ. එමය තියෙන්නේ. විවිධ වේග තියෙනවා. ඊළඟට මේ අණු කොහොම භාජනය තුල ගමන් කරද්දී ඒවා එකිනෙක සංඝටන වායු අණුවක් එක්ක වදිනවා. නැත්නම් වායු අණුවක් ගිහලා බිත්තියත් සමග වදිනවා. ඒක තමයි සංඝටන. ඒතර වායුවක් සංවෘත පද්ධතියක් තුල ඉන්නකොට අණු අතර සංඝටන සිදු වෙනවා. ඒ වගේම අණු සහ භාජනයේ බිත්තිය සමග සංඝටන සිදු වෙනවා. ඒ වගේ සංඝටන වර්ග දෙකක් සිදු වෙනවා. එතකොට මේ සංඝටන සේරම පරිපූර්ණ නැත්නම් පූර්ණ ප්‍රත්‍යස්තයි. කියන්නේ ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ. පූර්ණ ප්‍රත්‍යස්ත. ඒක මෙතන සඳහන් කරලා තියෙනවා. මේ සංඝටන පූර්ණ ප්‍රත්‍යස්ත වේ. එනම් එක් වායු අණුවක ශක්තිය වෙනත් අණුවකට සංක්‍රමණය වීම සහ එක් එක් අණුවේ ශක්තිය වෙනස් වීම සිදුවේ හැකි වුවද නියත උෂ්ණත්වයකදී වායුවේ මුළු ශක්තිය වැඩිවීමක් හෝ අඩුවීමක් සිදු නොවේ.
වායු අණු භාජනයේ බිත්තිය සමග සිදු කරන සංඝටන හේතුවෙන් භාජනය තුළ පීඩනයක් ඇති වේ. මම මේක පොඩි උපසටහනකින් තව පාරක් පොඩ්ඩක් කෙටියෙන් කියලා දෙන්නම්. අපි මේ සංගත භාජනයක අර කියපු විදිහේ වායුවක් අන්තර්ගත වෙනවා. ඒතර මේ වායු අණුවක් අපි හිතුව මෙතන තියෙන වායු අණුවක් කියලා. ඒ වායුන අපි මෙන්න මේ දිශාවට චලනය වෙනවා කියලා හිතමු. ඔහොම චලනය වෙනවා. තව අණුවක් මෙහි තියෙන එකක් වෙනත් වේගයකින් මේ දිශාවට චලනය වෙනවා කියලා හිතමු. එතකොට ඒ අණු දෙක මෙන්න මේ කියන ස්ථානෙදී එකට සංඝට්ටණය වෙනවා. එකට වදිනවා. වැදුනට පස්සේ මේ ඒ වශයෙන් ආපු අණුව අපි හිතුව මේ පැත්තට ගියා කියලා වැදිලා. ඔහොම ගියා කියලා හිතමු. නිකම් මේ හිතුවේ මේ පැත්තට ගියා කියලා හිතුවා. මේ B කියලා අණුවක් ඇවිල්ලා මෙතන වැදිලා මේ අතට ගියා කියලා හිතමු. ඒතකොට මෙතන තමයි සංඝටනය. ඒතර අණු දෙකක් සංඝටන වුණා. එතකොට මේ A කියලා ආපු අණුවේ වේගයයි B කියලා ගමන් කරපු අණුවේ වේගයයි සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. මොන විදිහේ වේග වලින් ආවද මෙතන සංඝටන වලට පස්සේ ආපහු එක්ක වේග වෙනස් වෙලා එක්ක ඒ වේග වලින්ම යන්නත් පුළුවන්. බොහෝ විට වේග වෙනස් වෙනවා. මෙහෙම ගමන් කරනවා. එතකොට මේ සංඝටනයට ඉස්සෙල්ලා A වල ශක්තියයි සංඝටනයේ පෙර B වල ශක්තියයි කියන ශක්ති දෙකේ එකතුව සමාන වෙනවා. සංඝටනයත් එක්කම විසි වෙලා යද්දී A අංශුවේ සහ B අංශුවේ ශක්ති දෙකේ එකතුවට. කියන්නේ මේ දෙන්නගේ මුළු ශක්තියයි ගැටුමෙන් පස්සේ සංඝටනයෙන් පස්සේ දෙන්නගේ මුළු ශක්තිය අතර වෙනසක් වෙන්නේ නැහැ. ඒකයි ශක්ති හානියක් වෙන්නේ නැහැ. ශක්ති හුවමාරු වෙන්න පුළුවන්. සමහරට වේගය වැඩි වේගයක් සහිත A අංශුව ආවනම් ඒකේ වේගය ටිකක් අඩු වෙන්න පුළුවන්. B ඊට වඩා අඩු වේගයක් යනවනේ එයාගේ වේගය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙනම් වේග වෙනස් වෙන්න පුළුවන්. ඒ ශක්ති චාලක ශක්තිත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මුළු ශක්ති වෙනසක් වෙන්නේ. ඒ නිසා නියත උෂ්ණත්වයක් යටතේ වායුව පවතින තාක්කල් පද්ධතියේ මුළු ශක්තිය නියතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. අංශු අතර ශක්ති හුවමාරු වෙලා අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මුළු ශක්තිය වෙනස් වෙන්නේ ඒක නියතේ වශයෙන් පවතිනවා. ඊළඟට දැන් මෙහෙම වායුවක් භාජනයක තියෙනකොට සංගෘත භාජනය කරමි වායුගලය ගත්තා පීඩනයක් ඇති කරනවනේ වායුවකින්. එතකොට මේ පීඩනයට බලපාන්නේ වායු වංශු ගිහිලා බිත්තියේ වැදිලා විසි වෙනකොට බිත්තිය මත ප්‍රධානය කෙරෙන බලය මගින් තමයි පීඩනයක් හටගන්නේ. එතකොට වායුවක් තුල වායු වංශු එකිනෙක සංඝට්ටණය වෙලා විසි වෙද්දී ඒක වායුවේ පීඩනයට බලපාන්නේ නැහැ. වායුවේ පීඩනයට බලපාන්නේ වායු අණු බිත්තියේ වැදිලා මෙහෙම විසි වෙනකොට බිත්තිය මත යෙදෙන බලය මගින් තමයි පීඩනයක් ඇති කරන්නේ. ඒක අර වාක්‍ය කියලා තිබ්බේ බිත්තිය සමග කරන සංඝටන වලින් මේ පීඩනයක් හට ගන්නවා කියලා. හරි මේ තියෙන එතන කියලා. වායු අණු භාජනයේ බිත්තිය සමග සිදු කරන සංඝටන හේතුවෙන් බිත්තිය සමග සිදු කරන සංඝටන හේතුවෙන් භාජනය තුල පීඩනයක් හට ගන්නවා කියන එක. ඒක විතර අණු සංඝටන වායුවේ පීඩනයට බලපෑමක් නැහැ. ඊළඟට මේ අණු විවිධ වේගවල එකම උෂ්ණත්වයක ඉන්න වායුවක් වුණත් අණු වලට විවිධ වේග තියෙනවා. සමාන වේග සහිත ඒවාත් තියෙනවා. වෙනස් වේග සහිත ඒවාත් තියෙනවා. මම කියවට පන්තියක ලකුණු වගේ. සමාන ලකුණු ගන්න ඉන්නවනේ කොපි කරලා නෙමෙයි. සමාන ලකුණු ගන්න තියෙනවා. ඒ වගේ තමයි වායුව. එතකොට එහෙම වායුවක් නියත උෂ්ණත්වයක ඉන්නකොට අණුවල මධ්‍යයන්න චාලක ශක්තිය තියෙනනේ. අණුවල සාමාන්‍ය මධ්‍යයන්න චාලක ශක්තිය. ඒක নিরপেক্ষ උෂ්ණත්වයේ මත පමණයි රඳා පවතින්නේ. ඒතර වායුවක් නියත උෂ්ණත්වයක ඉන්න තාක්කල් පද්ධතියේ මුළු චාලක ශක්තිය නියතයි. උෂ්ණත්වය වැඩි කරොත් ශක්තිය වැඩි වෙනවා, අඩු කරොත් ශක්තිය අඩු වෙනවා. ඒ නිසා කියනවා මේ වායු අණුවල මධ්‍යයන්න චාලක ශක්තිය සාමාන්‍ය උෂ්ණත්වය නෙමෙයි කෙල්වින් වන নিরপেক্ষ උෂ්ණත්වයේ මත පමණක් රඳා පවතිනවා. নিরপেক্ষ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාත උෂ්ණත්වය වැඩි වෙනකොට චාලක ශක්තියත් වැඩි වෙනවා. දෙන්නද වායුවක චාලක ශක්තිය මෙන්න මේ සමීකරණයෙන් ගණනය කරන්න පුළුවන්. අපි ඒක පස්සේ වෙනම ගණනය කරලා පෙන්නනවා. දැනට මෙහෙම ලියලා තියෙනවා. චාලක ශක්තිය කියන්නේ මොකද? දන සමීකරණය භාගයේ mv වර්ග ඊට පස්සේ මවුල එකක් සඳහා නියත උෂ්ණත්වයක වායුවකින් මවුලයක් ඉන්නකොට නියත උෂ්ණත්වයක් යටතේ වායුවකින් මවුලයක් ඉන්නකොට ඒ මවුලේ චාලක ශක්තිය මෙන්න මේ සමීකරණයෙන් ලැබෙනවා. 2 3යි RT කියන ප්‍රකාශනයෙන් ලැබෙනවා. 2 3යි RT කියන ප්‍රකාශනයෙන් ලැබෙනවා. එතකොට ඊළඟට මේ
පද්ධතියක් තුල එහෙම වායු අණු චලනය වෙද්දී වායු අංශු එකිනෙකින් ස්වායත්තව තමයි හැසිරෙන්නේ. වායු අණු එකිනෙකින් ස්වායත්තව, ඒ කියන්නේ එක අංශුවක චලනය අනික් අංශු වලට අනිත් අංශු වල චලනයට කිසිම බාධාවක් හෝ උදව් දීමක් කරන්නේ නැහැ. ඒ අංශු වල චලනය මේ අංශුවේ චලනයටත් කිසිම බාධාවක් හෝ උදව් දීමක් කරන්නේ. ඒ නිසා එකිනෙක ස්වාධීනව එහෙම චලනය වෙමින් තමයි ඉන්නේ. ඒකට හේතුව ඒ වායු අංශ අතර ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි දන්න වායු වල නම් සියල්ලගේම අංශු අතර ආකර්ෂණක් තියෙනවා, විකර්ෂණක් තියෙනවා. හැම වෙලෙම තියෙනවා. දැන් අංශු අතර ආකර්ෂණ විතරක් තිබ්බොත් පද්ධතියකට සංකෘත පද්ධතියේ වායුවක් දැම්මොත් ආකර්ෂණ නිසා අණු ඔක්කොම එකතු වෙලා එකතැනක ඉඳී. අපි ගිහලා ඔය රැස්වීමක වාඩි වෙනකොට යාළුවෝ එකට ඉන්නේ වගේ. පැත්තක් හිස්. එහෙම වෙන්නේ නැහැ. හැමතැනම පැතිරෙලා. විකර්ෂණ තිබ්බොත් එහෙම ඒවයි අතර විකර්ෂණ නිසා භාජනයකට දැම්මොත් සංකෘත ගොඩාක් ඈත් වෙලා ඉඳී මැද අවකාශය වැඩි එකද. එහෙම වෙන්නේ නැහැ. හරි? ආකර්ෂණ විකර්ෂණ කිසිවක් නැහැ මේ පරිපූර්ණයි කියලා සලකන වායුවක. ඒකයි මෙතන මේ කියන්නේ වායු අංශු පුළුල්ව පැතිරී ඇති බැවින් ඒවා සංඝට්ටණය නොවේ නම් එකිනෙකින් ස්වායත්තව චලනය වේ. එනම් වායු අංශු අතර ඉතා වැදගත් ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල හෝ නොපවති. ආකර්ෂණ බලත් නැහැ, විකර්ෂණ බලත් නැහැ. ඒවට පොදුවේ තනි වචනයක් කියන්න පුළුවන්. වායු අංශු අතර කිසිම අන්තර්ක්‍රියාවක් නැහැ. කිසිම අන්තර්ක්‍රියාවක් නැහැ. වායුවක් සම්පූර්ණයෙන්ම බඳුනක පිරී පවතින්නේ ඇයිදයි මේකෙන් මේ උපකල්පනයෙන් පැහැදිලි. ඒ කියන්නේ කුඩා වායු ස්කන්ධයක් උනත් විශාල සංකෘත භාජනයකට ඇතුළත් කරොත් එතකොට ඒ වායු ස්කන්ධේ කුඩා වුණත් මුළු භාජනය පුරාම විසිරීලා පැතිරිලා ව්‍යාප්ත වෙලා චලන වෙමින් ඉන්නේ මෙන්න මේ හේතු නිසා. තවත් බලමු මේ උපකල්පන. ඊළඟට කියනවා මේ වායු අණු බඳුනේ බිත්තිය සමග සිදු කරන සියලුම සංඝට්ටනවල එකතුව නිසා වායුව මගින් පීඩනයක් ඇති වේ. මම කලින් පැහැදිලි කරා පීඩනයට හේතු වෙන්නේ වායු අණු බිත්තිය සමග සිදු කරන සංඝට්ටන විතරයි කියලා. ඒ නිසා අපි තත්පරයක් තුළ ඒක කාලයක් තුළ ඒ බිත්තිය මත වායු අංශු විශාල සංඛ්‍යාවක් ගිහිලා වදිනවනේ. ඒ යෙදෙන මුළු බලයට අනුව තමයි පීඩනයක් ඇති වෙන්නේ. ඒකයි මෙතන මේ කියන්නේ වායු අණු බඳුනේ බිත්තිය සමග සිදු කරන සියලු සංඝට්ටනවල එකතුවක් නිසා තමයි වායුව මගින් පීඩනයක් ඇති කරන්නේ කියලා කියනවා. වායු අණු බඳුනේ බිත්තිය සමග අණු අතර සිදු කරන සියලු සංඝට්ටන දෙකක් අතර දුර සරල රේඛීව තමයි ගමන් කරනවා. කලින් කිව්වත් මේ ආත්‍යනේ වායු අණු බඳුනේ බිත්තිය සමග ගැටී විසිවීමේදී වේගය වෙනස් නොවද ප්‍රවේග වෙනස් වේ. දැන් ඒක මම පොඩ්ඩක් සටහනකට දාලා පෙන්නන්නම්. ඒ වාක්‍යය ඉස්සරහ කියන්න. හරි. වායු අණු බඳුනේ බිත්තිය සහ අණු අතර සිදුවන සියලු සංඝටන දෙකක් අතරද සරලීකව ගමන් කරනවා. වායු අණු බඳුනේ බිත්තිය සමග ගැටී විසිවීමේදී වේගය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රවේගය වෙනස් වෙනවා. ඒක සටහනෙන් පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් අපි තුමු මෙහෙම. දැන් මම මෙතනදී කිව්වා ඒහාබි එකම වායුවේ අංශ දෙකක් සැලකුවේ මෙහෙම සංඝටනලා විසිවෙද්දී ශක්තිය හුවමාරු වෙන මුළු ශක්තිය ගැටුමට පෙරයි ගැටුමට පසුයි සමානයි වේග වෙනස් වෙන්න පුළුවන් කියලා කිව්වා. නමුත් මේ වායු අංශුවක් මෙහෙම භාජනයේ බිත්තිය මත වැදිලා මේ විසි වෙනකොට දැන් මෙහෙම ආවා බිත්තිය මත වැදුණා දැන් මෙහෙට විසි වුණා. ඒක සරලීකව ගමන් කරන්නේ. එතකොට මේ වායුවේ මේ අංශුවේ වේගය අපි නිකන් තප්පරයට මීටර 50යි කියලා. ඒක තප්පරයට මීටර 50ක වේගයෙන් වල බිත්තියේ වැදිලා විසි වෙන්නේ තප්පරයට මීටර 50ක වේගයකින්මයි. විසි වෙන්නේ තප්පරයට මීටර 50ක වේගයකින්මයි. නමුත් ප්‍රවේගය වෙනස් වෙනයි. ප්‍රවේග දිශාවත් එක්ක තියෙන දිශාව වෙනස් නිසා ප්‍රවේගය වෙන. ඒවා භෞතික විද්‍යාවට ඔයගොල්ලෝ ගණන් හදලා ගන්න දේවල්. අපිට මෙතන තියෙන්නේ වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒත් ප්‍රවේගය වෙනස් වෙනවා කියලා දැනගන්න එකයි තියෙන්නේ. මේ කරුණ සියල්ලම සැලකුවාම කියන්න පුළුවන් වායු අණු එකිනෙකින් ස්වායත්තව ස්වාධීනව චලනය වෙමින් පවතින්නේ. එක්කෙනෙක්ගේ චලනය අනිත් අයට බලපෑමක් නැහැ. ඒගොල්ලන්ගේ චලන මෙයාට බලපෑමකුත් නැහැ. එකිනෙක ස්වාධීනව චලනය වෙමින් පවතිනවා. එක් අණු වල පැවැත්ම අනෙක් අණු වල පැවැත්ම කෙරෙහි ස්වායත්තයි කියලා මේ උපකල්පන ටික සමූහයෙන්ම ගත්තම පැහැදිලි වෙනවා. ඒතර මේ උපකල්පන ටික පාඩම් කරගන්න ඕනේ. විභාග වලට අපු මේවා ලියන්න එපා නේද? අවබෝධයෙන් ලියන්න ඕනේ. නිසා මේවා පාඩම ආපහු සාරාංශයක් කෙටියෙන් දාලා තියෙන එක ඔයගොල්ලෝ කියව ගන්න. ඒ කීපකේ පොඩි සාරාංශයක්. හරි. ඒ වගේම මේ
අපි උපකල්පන යොදා ගන්න පුළුවන් අපිට අණුක මට්ටමින් වායු වල හැසිරීම පැහැදිලි කිරීමට. එතන මෙතන උදාහරණයක් වශයෙන් පැහැදිලි කරලා තියෙනවා බොයිල් නියමය පැහැදිලි කරන්න පුළුවන් මේ උපකල්පන සමූහය යොදාගෙන. එතකොට බොයිල් නියමය අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තානේ. ඒක පොඩ්ඩක් මතක් කරගමු නේද? ඒකේ සඳහන් කරේ නිත්‍ය වායු ස්කන්ධයක උෂ්ණත්වය නියතව තබාගෙන මේ පරිමාව හෝ පීඩනය වෙනස් කරා මේ අතර සම්බන්ධය අපි ලිව්වා P සමානුපාතයි 1/v කියලා. P සමානුපාත 1/v. එතකොට පරිමාවට ප්‍රතිලෝමයි සමානුපාත වෙන්නේ. ඒත් ඒක අපි මේ චාලකවාදී උපකල්පන යොදාගෙන මේ සිද්ධිය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. මේකම උදාහරණයක් වශයෙන් මෙතන පැහැදිලි කරොත් ටිකක් දැන් වායු ස්කන්ධෙ මෙතන උෂ්ණත්වයත් එහෙමයි. දැන් V පරිමාවක තමයි මේ P කියලා පීඩනයක් ලබා දෙලා තියෙන්නේ. අපි හිතමු මේ වායු ස්කන්ධෙම කුඩා පරිමාවකට ගේනවා මේ වගේ. මේ කඩේට කිත කුඩා පරිමාවකට ගේනවා. එතකොට අර අංශු සියල්ලම දැන් කලින්ට වඩා කුඩා පරිමාවක තමයි චලනය වෙමින් ඉන්නේ. ඒ නිසා කලින් තප්පරයක් තුල යම්කිසි අංශු සංඛ්‍යාවක් විත්‍ය මත සංඝට්ටණය වුණා නම් දැන් එම කාලය තුළ තත්පරයක් තුළ විත්‍ය මත සංඝට්ටණය වන අණු සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ පරිමාව අඩු වෙනානේ. ඒ නිසා ඒ කාලයක් තුළ විත්‍ය මත සිදු කරන සංඝට්ටන වැඩි කරන නිසා වැඩි වෙන නිසා යෙදෙන බලය වැඩි වෙලා පීඩනයත් වැඩි වෙනවා. පරිමාව අඩු වෙනකොට ඇතුලේ පීඩනය වැඩි වෙනවා කියන එකයි ඒකේ සරල අදහස. ඒක මම සටහනයක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දෙන්න උෂ්ණත්වයකදී නිත්‍ය වායු ප්‍රමාණයක් සඳහා කියන්නේ උෂ්ණත්වයේ නියත වෙන්නේ නිත්‍ය වායු ස්කන්ධය සලකන්නේ. බඳුනේ පරිමාව ඊටා කුඩා වන විට පරිමාව අඩු වෙන විට ඒකක ශේෂ්ත්‍රඵලයක සිදුවන සංඝටන සංඛ්‍යාව වැඩි වෙනවා. අර බිත්තිය මත හිතන්න වායු අණු බඳුනේ බිත්තිය සමග සිදුවන සංඝටන සංඛ්‍යාවද වැඩි වෙනවා. කුඩා පරිමාවකදී වායු අණුවක් සංඝටන විට පෙර ගමන් කළ යුතු මධ්‍යයන දුරත් අඩු වෙනවා. එම නිසා යම්කිසි ශේෂ්ත්‍රඵලයක සිදුවන වැඩි සංඝටන ප්‍රමාණය වැඩි පීඩනයක් ඇති කරනවා. ඒක තමයි කෙටියෙන් එතන ලියලා තියෙන රූපසරණේ බොහොම පැහැදිලි කරලා ටික. මේ උපකල්පනයේ මගින් වායු මවුල ප්‍රමාණය පීඩනයට සමානුපාතික වන බවද පුරෝකථනය වේ. ඒ මවුල ප්‍රමාණය වැඩි කරොත් සංඝටන වැඩි වෙලා බිත්තිය සමග පීඩනයත් වැඩි වෙනවා කියන එකයි. වායු අණු සංඛ්‍යාව වැඩි වෙනකොට බිත්තිය සමග සිදුවන සංඝටන වාර ගණනද වැඩි වෙන නිසා පීඩනය වැඩි වෙයි. ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් චාල්ස් නියමයත් ඒ විදිහටම පැහැදිලි කරන්න බලයි. ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් දෙයක්. හරි. ඔන්න එතකොට මේ විදිහට අර උපකල්පන යොදාගෙන අණුක මට්ටමින් වායු නියම පැහැදිලි කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ චාලක අණුකවාදී උපකල්පන අණුව වායුවක පීඩනය සඳහා ප්‍රකාශනයක් සමීකරණයක් ලබා ගන්න. ඒකට අපි කියනවා සමීකරණයට චාලක අණුකවාදයේ සමීකරණය කියලා. මේ සමීකරණය මෙතන දාලා තියෙනකොට පේන්නේ නැති. PV පීඩන පරිමාව සමානයි 3n1 mnc වර්ගය බා. එහෙම තමයි කියවන්නේ. හරි. කියවන්නේ එහෙමයි. PV සමානයි 3n1 mnc වර්ගය බා. එතකොට මේ P වලින් සාමාන්‍යයෙන් කලින් වගේ පීඩනය V කියන්නේ වායුවේ පරිමාව. මේ සිම්පල් M වලින් සංකේත කරන්නේ වායුවේ එක අංශුවක නැත්නම් එක අණුවක ස්කන්ධය තමයි සිම්පල් M වලින් සංකේත කරන්නේ. කැපිටල් N වලින් සංකේත කරන්නේ ඒ අවකාශය තුල තිබෙන වායු අණු සංඛ්‍යාව. වායු අණු සංඛ්‍යාව තමයි කැපිටල් N වලින් සංකේත කරන්නේ. ඒ ටික නම් හොරේ පීඩනය පරිමාව එක අංශුවක අණුවක ස්කන්ධය නැත්නම් මේකේ N වලින් අණු සංඛ්‍යාව. ඊළඟට මේ C වර්ගයේ බා මේකට කියන්නේ වර්ග මධ්‍යන්‍ය වේගය. ඒක අලුත් වචනයක් මේ පාඩමට එන්න. වර්ග මධ්‍යන්‍ය වේගය. දැන් අපි බලමු මේ වර්ග මධ්‍යන්‍ය වේගය කියන්නේ කුමක්ද කියලා. මම කලිනුත් පැහැදිලි කරා වායුවක් නියත උෂ්ණත්වයක ඉන්නකොට උෂ්ණත්වයේ නියතව ඉන්නකොට අණු සැලකුවාම විවිධ වේග සහිත අණු තියෙනවා. සමාන වේග සහිත අණුත් තියෙනවා. ඒ අණු වල වේග සම්බන්ධයෙන් තමයි මේ වර්ග මධ්‍යන්න වේගය ගණනය කරන්නේ. ඒකක අවස්ථාවක් සැලකුවොත් අණු
n සංඛ්‍යාවක් ඉන්නවා. විශාල සංඛ්‍යාවක් නේ කියන්නේ. බැරි විශාල සංඛ්‍යාවක් ඉන්නවා. හරි. ඒ අණු n සංඛ්‍යාවේ ඒ අවස්ථාවේ වේග සැලකුවොත් මේ එක අණුවක වේගය වර්ග කරනවා. c1 කියන්නේ එක් අණුවක වේගය ඊළඟ තව අණුවක වේගය වගේ අණු සංඛ්‍යාවක් එන්නම් අපි උදාහරණයක් නිකන් දාලා වශයෙන් අණු 50000 කියලා එහෙම විශාල වශයෙන් ඉන්නවා 50000 ගත්තොත් ඒ 50000ෙම වේග වර්ග කරනවා. වර්ගවල එකතුව තමයි මේ අරන් තියෙන්නේ. c කියන්නේ ඒකයි. ඒකට අණු 50000ක් නම් මෙතන 50000ක් වෙනකම් මේ අණු වල වේග සඳහන් වෙන එකයි මේකේ අදහස. ඒ වර්ග කරලා ඒ වේගවල වර්ග සියල්ලම එකතු කරනවා. එකතු කරලා මුළු අණු සංඛ්‍යාවෙන් බෙදුවම උත්තරයක් එනවනේ. ආන් ඒ එන උත්තරයට කියනවා වර්ග මධ්‍යන්‍ය වේගය. වචන වලම තේරුම තියෙනවා. වර්ගවල සාමාන්‍ය. වර්ග මධ්‍යන්‍ය වේගය. දැන් පන්තියක අපි ලකුණු වල සාමාන්‍ය හොයන්නේ. එකතු වෙලා ළමයි ගන්න ඒවා එකක් මෙතන වර්ග කරලා ගන්න. ඒ නිසා තමයි වර්ග මධ්‍යන්‍ය වේගය. ඒතකොට ඒකකයක් තියෙන්නේ වර්ග වෙලා. තත්පර වර්ගයට මීටර් වර්ගය. වර්ග මධ්‍යන්‍ය වේගය කියන්නේ එතකොට වර්ග කළා නේ ගාතේ ඒකත් වර්ගෙට. තත්පර වර්ගයට මීටර් වර්ගය කියලා තමයි ඒකකේ එන්නේ. ඒතකොට අපි ගණනය කිරීම වලදී යොදාගන්නේ වර්ග මධ්‍යන්‍ය මූල වේගය. වර්ග මධ්‍යන්‍ය මූල වේගය. ඒ අර ලබා ගන්න අගයේ වර්ගමූලය ගත්තම ඒකකයක් එතකොට එනවනේ තත්පරයට මීටර වෙලා. ඒකට අපි කියනවා වර්ග මධ්‍යන්‍ය මූල වේගය. වර්ග මධ්‍යන්‍ය වේග කියන්නේ සෑම අණුවකම වේග වර්ග කරලා ඒ වර්ගවල එකතු අරගෙන ඊට පස්සේ මුළු අණු සංඛ්‍යාවෙන් බෙදනවා. ඒක තමයි වර්ග මධ්‍යන්‍ය වේගය. ඒකේ වර්ගමූලය ගත්තාම වර්ග මධ්‍යන්‍ය මූල වේගය කියලා කියනවා. වර්ග මධ්‍යන්‍ය මූල වේගය කියලා ඒකට කියන 1යි 2 වෙනස. දැන් පන්තියක ලකුණු වල සාමාන්‍ය වෙනවා වගේ මෙහෙමත් ක්‍රමයක් කරන්න පුළුවන්. ඒ තමයි ඒ මොතේ සෑම අණුවකම වේග එකතු කරනවා. සාමාන්‍ය විදිහට එක්කෙනාගේ වේගය එකතු කරලා මුළු අණු ගාණයෙන් බෙදනවා. එතකොටත් එනවනේ යගයක්. ඒකට කියනවා මධ්‍යන්‍ය වේගය. ඒකට කියනවා මධ්‍යන්‍ය වේගය කියලා. ඒක සංකේත කරන්නේ c bar මේ ඉරක් පොඩි c bar කියලා එක සංකේත කරනවා. එතකොට නියත උෂ්ණත්වයක පවතින වායු නිදර්ශකයක් ගත්තොත් ඒකේ මධ්‍යන්‍ය වේගය කිව්වොත් අදහස් එන්න ඕනේ හැමෝගෙම වේගය එකතු කළා ඒ එකතුව මුළු අණු ගාණයෙන් බෙදුවම එන උත්තරය කියලා. ඒක වැඩි භාවිත වෙන්නේ නැහැ. ඊළඟට වර්ග මධ්‍යන්‍ය වේගය කියපුව ගමන් හැම කෙනාගේම වේග වර්ග කරලා ඒ එකතුව අරන් අණු ගාණයෙන් බෙදනවා. වර්ග මධ්‍යන්‍ය මූල වේගය කිව්වොත් එයාගේ වර්ගමූලය ගන්නවා. ඒ විදිහට තමයි මේවා හඳුන්වන්නේ. එන්න මෙතන මේ යොදලා තියෙන්නේ c වර්ගයේ බා කියලා වර්ග මධ්‍යන්‍ය වේගය. දැන් පැහැදිලිනේ. එතකොට v පරිමාවක් තුල නියත උෂ්ණත්වයක් යටතේ වායුවක් පවතින විට අණුවක ස්කන්ධයේ සිම්පල් m නම් අණු සංඛ්‍යාව කැපිටල් n නම් වර්ග මධ්‍යන්‍ය වේගය c වර්ගයේ බා නම් ඒ වායුවේ මුළු පීඩනය මෙන්න මේ සමීකරණය භාවිතා කරලා ගණනය කරතේ පරිමාව දන්නවා. එක අණුවක ස්කන්ධය දන්නවා. අණු සංඛ්‍යාව වර්ග මධ්‍යන්‍ය මේ ඔක්කොම SI එකක වලින් ආදේශ කරනවා. අපිට කැමති එක වලින් බෑ. SI එක වලින් ආදේශ කරනවා. ඔක්කොම ගණනය කිරීම කරන්නේ. ඒ අනුව පීඩනය ගණනය කරගන්න පුළුවන්. ඒ පීඩනය ගණනය කරගන්න මේ යොදා ගන්න සමීකරණයට අපි කියනවා චාලක අණුකවාදී සමීකරණය කියලා. චාලක අණුකවාදී සමීකරණය කියලා එකට කියනවා. ඒතර මම මේ වේග ටිකත් එක්ක පැහැදිලි කරේ. ඊළඟට අපිට පුළුවන් මේ වර්ග මධ්‍යන්‍ය වේගය කියන්නේ c වර්ගයේ බා කියන එක. c වර්ගයේ බා කියන අගය උෂ්ණත්වය මත රඳා පවතිනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒතර කිසියම් වායුවක් නියත උෂ්ණත්වයක ඉන්නකොට ඒ වායුව සඳහා වර්ග මධ්‍යන්‍ය මූල වේගයක් තියෙනවා. c වර්ගයේ අගයක් තියෙනවා. ඒ වායුවේ උෂ්ණත්වය වැඩි කරොත් අණු සියල්ලගේම වාගේ වේග වැඩි වෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි වැඩි නොවනේවත් තියෙනවා. වැඩි දිනෙක වැඩි වෙනවා. හරි. එතකොට එහෙම අරන් ඒ වැඩි උෂ්ණත්වයක් යටතේ c වර්ගය බා ගණනය කරොත් එහෙම කලින්ට වඩා ටිකක් වැඩි උත්තරයක් එන්නේ. කලින්ට වඩා ටිකක් වැඩි උත්තරයක් එන්නේ. නිසා අපි මෙතනින් පැහැදිලි කරනවා මේ වර්ග මධ්‍යන්‍ය වේගය උෂ්ණත්වයේ මත රඳා පවතිනවා කියලා. අපිට ඒකට උන ගණිතමය සම්බන්ධයක් ගන්න පුළුවන්. බලමු අපි ඒක මෙතන ගන්න විදිය දීලා තියෙනවා. දැන් මේවා තුන් බොහොම කල්පනාවෙන් අවධානයෙන් අවබෝධයෙන් බලාගෙන හිටලා තමයි මේවා මේ තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ටිකක් අමාරු වැඩක් මේක. හරි. බලන්න මේ තමයි චාලකවත් සමීකරණය PV සමානයි 3n1 mnc වර්ගය බා. එතකොට කැපිටල් N කියන්නේ
ඒ පද්ධතියේ තියෙන මුළු අණු සංඛ්‍යාව කැපිටල් N කියන්නේ ඒ පද්ධතියේ තියෙන මුළු අණු සංඛ්‍යාව. ඒක උල රසායනික ගණනයේ පාඩමේදී කරනවා පද්ධතියක තියෙන මුළු අණු සංඛ්‍යාව සමානයි මවුල සංඛ්‍යාව ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතය කියලා. මවුල සංඛ්‍යාව ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතය මේක කලින් පාඩමට අහන සමීකරණයක්. ඒතර ඒකයි n අණු සංඛ්‍යාව සමානයි මවුල සංඛ්‍යාව වරක් ඇවගාඩ්‍රෝ නියතය. මෙතන ඔක්කොම ලියලා තියෙනවා. Na කියන්නේ ඇවගාඩ්‍රෝ නියතයයි n කියන්නේ මවුල ප්‍රමාණය කියලා ලියලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන මේ n වෙනුවට මෙතන හොඳ බලාගන්න. හරි මේ n වෙනුවට මේ ආදේශය දානවා. මෙතන කැපිටල් N වෙනුවට මෙතනින් ආදේශය දානවා n වරක් na කියලා මේ. එතකොට මේ දැන් කැපිටල් N වෙනුවට දැන් ලියන්නේ n වරක් na කියලා. එතකොට සමීකරණ PV සමාන 3n1යි mn na. නිකන් අර අහගෙන සද්දෙන් බෑ. සිම්පල් කැපිටල් වෙනස් අකුරේට සොඳට අවධානයෙන් බලන්න. එතකොට PV සමානයි mn na c වර්ගය බා. ඊළඟට සිම්පල් m කියන්නේ එක අංශුවක ස්කන්ධය. එක අණුවක ස්කන්ධය සිම්පල් m කියලා කියන්නේ එක අංශුවක ස්කන්ධය. Na කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය. එතකොට මවුලයක තියෙන අණු සංඛ්‍යාවනේ. එතකොට එක්කෙනෙක්ගේ ස්කන්ධය අණු මවුලයකින් ගුණ කරපු ගමන් එනවා වායුවේ මෞලික ස්කන්ධය. එතකොට සිම්පල් m වරක් ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ වායුවේ මෞලික ස්කන්ධ. ඒක කැපිටල් M වලින් සංකේත කරන්න පුළුවන්. ඒක මෙතන ලියලා තියෙනවා. M යනු මෞලික ස්කන්ධය කියලා. ඒ අනුව මෙතෙන්ට ආදේශ කරාම n වරක් na වෙනුවට PV සමානයි 3n1යි nmc වර්ගයේ බා කියලා මෙන්න m වරක් na වෙනුවට ආදේශ කරාම කැපිටල් M මෙතෙන්ට ආදේශ කරාම මෙතන ඉතුරු වෙන්නේ PV සමානයි 3n1යි මවුල සංඛ්‍යාව මෞලික ස්කන්ධේ c වර්ගයේ බා කියලා මෙතනින් එනවා සම්බන්ධයක්. ඔන්න මේක පොඩ්ඩක් වෙනස් කරලා ගත්තා. ඊළඟට අපි පාඩම පටන් ගත්තේම පළවෙනි වායු නියමයේ වශයෙන් වායු සමීකරණ වශයෙන් ගත්තේ පරිපූර්ණ වායු සමීකරණය. ඒ තමයි PV සමාන nRT. PV සමාන nRT. ඒ අපි පටන් ගන්නකොටම ඉගෙන ගත්ත වායු සමීකරණය. ඒකට දැන් මේ සමීකරණයයි මේක ගත්තම දෙකේම PV පොදුයි. මෙතනත් PV මෙතනත් PV. ඒ නිසා මේ දෙක සමාන කරතයි මොකද nRT සමාන වෙනවා 3n1යි මවුල සංඛ්‍යාව වරක් මෞලික ස්කන්ධය වරක් වර්ග මධ්‍යයන වේගයට. ඒ දෙක සමාන කරලා තියෙනවා. එතන පේනවනේ. එතකොට වෙන්නේ මේ n වලට n මවුල සංඛ්‍යාව කැපිලා යනවා. ඒතර මේක සුළු කරලා c වර්ගයේ බා උක්ත කරාම එනවා c වර්ගයේ බා සමානයි 3i rt යට m කියලා. c වර්ගයේ බා සමානයි 3i rt යට m. මේ තමයි වර්ග මධ්‍යයන වේගය සඳහා මේ සමීකරණය එන්නේ. ඒතර ඒකේ වර්ගමූලය ගත්තම දෙපැත්තෙම මේ විදිහේ සම්බන්ධතාවයක් එනවා. c වර්ගයේ බා වර්ගමූලය සමානයි මේ සම්පූර්ණ ටිකෙම වර්ගමූලය කියලා. ඒතර අපි දැන් මේ මාතෘකාව ගත්තේ මෙහෙමනේ. වර්ග මධ්‍යයන් වේගය උෂ්ණත්වයේ මත රඳා පවතිනවා කියලා පෙන්වන්නයි මේ සමීකරණය ගත්තේ. ඒතර මේ සමීකරණය බලුවම බලන්න මෙතන වර්ග මධ්‍යයන් වේගය c වර්ගයේ බා. ඒතර වායුවේ මෞලික ස්කන්ධයේ නියතයක්නේ. එතකොට r වායු නියත නියතයක් 3ir නියතයක්. එහෙමනම් මේකේ 3ir බෙදීම m කියන එක නියතයක් නිසා c වර්ගයේ බා මේ කැපිටල් T නිරපේක්ෂ උෂ්ණත්වයේ මත රඳා පවතිනවා. c වර්ගයේ බා උෂ්ණත්වයේ මත රඳා පවතිනවා. ඒතර වර්ග මධ්‍යන මේ මූල මේකේ වර්ගමූලය ගත්තාම මේක උෂ්ණත්වයේ වර්ගමූලයට අනුලෝමව සමානුපාත වෙනවා. ඒකයි මේ සම්බන්ධතාවය. ඒකට අපි පොඩි අභ්‍යාසයකුත් බලමු ඒකම. දැන් මෙතන අභ්‍යාසයට අරන් තියෙන්නේ සෙල්සියස් 25 දී හයිඩ්‍රජන් වායුවේ සහ නයිට්‍රජන් වායුවේ දෙක වෙන වෙනම සලකන්නේ වායු වල වර්ග මධ්‍යයන් මූල වේග ගණනය කරන c වර්ගයේ බා වර්ගමූලය කියන එක ගණනය කරන්න කියලයි මේ අභ්‍යාසය තියෙන්නේ. ඒකට අපි දැන් සමීකරණයක් ගත්තනේ මොකක්ද c වර්ගයේ බා වර්ගමූලය සමානයි 3i rt යට m. 3i rt යට මෙතනින්ම ගාන හදා ගන්න පුළුවන්. ඒකට දැන් මේවා උෂ්ණත්වය කෙල්වින් ඒකකයෙන් ආදේශ කරන්න ඕනේ උෂ්ණත්වය. ඊළඟට මෞලික ස්කන්ධය SI ඒකකය. මෞලයට කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්නේ. හැම වෙලෙම SI එක වලින් තමයි මේවට ආදේශ කරන්නේ. මෞලික ස්කන්ධය.
වායු නියතය ඔක්කොටම පොදුයිනේ ඒක මෙතන තියෙනවා. එතකොට මෙතෙන් ඒ ටික ආදේශ කරාම අපිට පුළුවන් C වර්ගයේ භාග ගණනය කරන්න හයිඩ්‍රජන් වායුව සඳහා එතකොට ලැබෙන්නේ මේ 1927.8ක් තප්පරයට මීටර. ඔකට සුළු කරලා බලන්න මේ පිළිතුර තමයි එන්නේ එතකොට. හරි. ඉතින් නයිට්‍රජන් වායුවට ආදේශ කරනකොට මෞලික ස්කන්ධය වෙනස් වෙනවනේ. අනිත් ඒවා එහෙම නිතර එතන මෞලික ස්කන්ධය මෞලයට කිලෝග්‍රෑම් වලින් මේ ආදේශ කරලා තියෙන්නේ. ඒ අනුව පේනවා නයිට්‍රජන් වායුවේ වර්ග මධ්‍යයන් මුල ප්‍රවේගය ලැබෙන්නේ 515.2යි තප්පරයට මීටර කියලා. ඉතින් තව කාරණයක් අපිට හිතා ගන්න බලන්න. හයිඩ්‍රජන් වායුවේ අණුක ස්කන්ධය අඩුයි, මෞලික ස්කන්ධය අඩුයි. මෞලයට ග්‍රෑම් 2යිනේ. නයිට්‍රජන් වායුවේ මෞලික ස්කන්ධය ගොඩක් වැඩි. ඒ තියෙන අගේ මෞලයට ග්‍රෑම් 28යිනේ. එතකොට අර දෙන්නම හැබැයි එකම උෂ්ණත්වයේ ඉන්නේ. සෙල්සියස් 25 නැත්තම් කෙල්වින් 298. ඒතර මේ වායු දෙකම එකම උෂ්ණත්වයේ ඉන්නකොට හයිඩ්‍රජන් වායුවට ලැබෙන්නේ වැඩි අගයක්. 1927.8යි තප්පරයට මීටර වේගය වැඩි. අණුක ස්කන්ධයේ වැඩි නයිට්‍රජන් සඳහා ලැබෙන ඊට වඩා අඩු වගයක්. ඒතර සාමාන්‍යයෙන් තියෙන එකම උෂ්ණත්වයේ ඉන්න වායු සැලකුවාම මෞලික ස්කන්ධය අඩු වායු වල වේගය වැඩි. C වර්ගයේ බව වර්ගමූලෙ වැඩි. මෞලික ස්කන්ධය වැඩි වෙනකොට බර වැඩි වෙනකොට වේගය අඩුයි පොදුවේ. ඒකයි මේ ගණනය කිරීමෙන් පේන්නේ. ඒතර මේකේදී පැහැදිලි වෙනවා දෙන ලද උෂ්ණත්වයකදී බරින් වැඩි අණු සෙමින් චලනය වෙන බව පේන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නේද? බර වැඩි නම් චලනය හේමින්. බර අඩු නම් චලනය ටිකක් වැඩි. ඒ ස්කන්ධය අඩු වේගය වැඩි. ස්කන්ධය අඩු වගේ වේගය වැඩි. ස්කන්ධයේ වැඩි අංශවල වේගය අඩුයි. ඒකයි මේ ගණනය කිරීමකින් පෙන්නලා තියෙන්නේ. ඒකේ අදහස. එතන මේකෙන් අපිට තවත් අභ්‍යාස කරන්න පුළුවන්. මම අභ්‍යාසයක් ඔයගොල්ලන්ට කරන්න මේ බෝඩ් එකේ දාන්නම් බලමු. උදාහරණයක් බලමු තවත්. අපි නිකන් හිතමු මොනවා හරි මේ A කියලා වායුවක් තියෙනවා. හරි. සෙල්සියස් 27 දී මේ වායුවේ C වර්ගය බා වර්ගමූල මේකේ අගය අපි හිතමු නික අගයක් ගමු 200යි කියලා. තත්පරයට මීටර 200යි. හරි? ඊට මම ප්‍රශ්නෙන් අහන්න යන්නේ මේ වායු විවේගය අපි 3 ගුණයක් වෙන්න ගමු 600යි. තත්පරයට මීටර. 600ක් වීම සඳහා වායුව පත් කළ යුතු උෂ්ණත්වය T කියලා හිතමු. කීයද කියලා තමයි මේ ගැටලුව මම ඉදිරිපත් කරේ. හරි? රයිට් කිව්වොත් A කියලා මොන හරි වායුවක් තියෙනවා. සෙල්සියස් 27 දී C වර්ගයේ බව වර්ගමූලයේ අගය 200යි තප්පරයට මීටර. ඒතර වේගය මේක 3 ගුණයකින් වැඩි කරන්න නම් උෂ්ණත්වය වැඩි කරන්න එපා. එහෙනම් උෂ්ණත්වය කීයටද ගෙනියන්න ඕනේ. ඒතර මේක කෙල්වින් කරාම නම් එතකොට එකතු කරාම දශම ගණන් අයින් කරොත් 300යි කියලා ගත හැකිනේ. කෙල්වින් නම් 300යි. එහෙනම් මෙතන උෂ්ණත්වය කීයක් වෙන්න ඕනේද කියලා ගණන් හදතේ. එතකොට මේ ගණන හදන්න අර අපි ගත්ත මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ C වර්ගයේ වර්ගමූලය සමානයි 3යි RT යට m වර්ගමූලය කියලා. හරි? C වර්ග මේ සමීකරණයම භාවිතා කරලා අපිට පුළුවන් ගාන හදන්න. ඒකට සම්බන්ධයෙන් මෙන්න මේකයි සමීකරණය. ඒතර මේ සෙල්සියස් 27 නැත්නම් කෙල්වින් 300 දී ඉන්නකොට උෂ්ණත්වය මෙතන එතකොට එනවා ඒක දන්නවා කෙල්වින් 300යි C වර්ගයේ වර්ගමූලයම මේකේ අගය තමයි මේ දීලා තියෙන්නේ. පේනවනේ. එතකොට C වර්ගයේ වර්ගමූලය 200යි තප්පරයට මීටර. මෙතෙන්ට ආදේශ කරන්න ඕනි 300යි කෙල්වින්. R නියතයක් එකම වායුව සලකන නිසා M වෙනස් වෙන්නේ නැහැ. නිසා මේ දෙකට ආදේශ කරන්න ඕනේ නැහැ. ඒතර මේ තමයි පළවෙනි සම්බන්ධය. ඊළඟට දෙවෙනි අවස්ථාව ගත්තොත් මම හැවි උෂ්ණත්වයනේ. ඒතර දෙවෙනි අවස්ථාවේදී මේ අගය දන්නේ නැහැ. හැබැයි C වර්ගයේ වර්ගමූලය කියන එක තප්පරයට මීටර 600යි කියලා දන්නවා. ඒතර දෙවෙනි අවස්ථාව ගන්නෝනේ මෙතෙන්ට
තප්පරයට මීටර් 600 ආදේශ කරලා උෂ්ණත්වය දන්නේ ඒක දෙක කියලා සමීකරණය අරන් ඒ දෙක බෙදුවම අපිට උෂ්ණත්වය ලබා ගන්න පුළුවන් කීයද එන්නේ කියලා. ඒ වගේ ගානකුල හදලා බලන්න. එතකොට උෂ්ණත්වය සාමාන්‍යයෙන් වේගය 3 ගුණයක් කරන්න උෂ්ණත්වය 9 ගුණයකින් විතර වැඩි වෙනවා 2700ක් කියලා වගේ උත්තරයක් ඉසුළු කරලා බලන්න. හරි. මම ඒ උදාහරණයක් පෙන්නුවේ උෂ්ණත්වයයි වේගත් එක්ක සම්බන්ධය කොහොමද ගන්නෙ කියලා. මේ ටික කියලා දුන්නේ. ඊළඟට අපිට පුළුවන් මේ චාලක ශක්තිය උෂ්ණත්වයත් එක්ක සම්බන්ධ කරලා තවත් ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරනවා. ඒක කියලා මේ චාලක ශක්තිය උෂ්ණත්වයට ඍජුවම සම්බන්ධ වන අතර කියන උෂ්ණත්වය වැඩි වුණොත් චාලක ශක්තිය වැඩි වෙනවා පද්ධතියක වායුවක් ගත්තත් අඩු කරොත් චාලක ශක්තිය අඩු වෙනවා. ඒ නිසා චාලක ශක්තිය ඍජුවම උෂ්ණත්වයට සම්බන්ධයක් පෙන්වුම් කරනවා. එතකොට ඒක අපිට චාලකවාදී සමීකරණය භාවිතා කරලා තව දුරටත් එහෙම ගන්න පුළුවන්. ඒ ගන්න විදිය තමයි මම මෙතන මේ අරන් තියෙන්නේ. මේ සමීකරණය චාලක ශක්තිය කියන්නේ 2 3යි RT. ඉස්සෙල්ලා මම අර උපකල්පන යටතේ කෙටියෙන් එතන ලිව්වා. ඊට පස්සේ මම පස්සේ පැහැදිලි කරන්නම් කියලා චාලකවාදී උපකල්පන යටතේ මේ තියෙන්නේ. අංශු මවුල එකක චාලක ශක්තිය 2 3යි RT. 2 3යි RT. ඒ සම්බන්ධය තමයි ගන්න යන්නේ. චාලක ශක්තිය ඍජුවම උෂ්ණත්වයත් සමග සම්බන්ධ වෙනවා. ඒකට මවුලයේ වායු අණු මවුලයක චාලක ශක්තිය ප්‍රකාශනය ගන්න යන්නේ. ඒකට මෙතන අපි පාඩම් කරගත්තේ දැන් ලියලා තියෙන්නේ PV සමානයි 3 MNC වර්ගයේ බා කියලානේ. එතකොට මේ සමීකරණය එහෙම අරන් තියෙනවා. අරගෙන චාලක ශක්තියට සම්බන්ධ කරගන්න එපා. ඒතර චාලක ශක්තිය කියන්නේ භාගයයි MV වර්ගයනේ සාමාන්‍ය. වේගයයි ස්කන්ධයයි දන්නවනම්. මෙතන මේ දාලා තියෙන්නේ භාගයයි MV වර්ගය. ඒතර මෙතන අංශුවක එක අංශුවක ස්කන්ධ දෙනවා සිම්පල් M වලින්. වේගයේ වශයෙන් ගන්නේ C වර්ගයේ MV වර්ගයේ වගේ වර්ග මධ්‍යයන් වේගය තමයි ගන්න. එතකොට මේ සමීකරණය මේ 2 1යි MC වර්ගයේ බා කියන්නේ ඒකේ අණුවක මධ්‍යයන් චාලක ශක්තිය. භාගයයි MC වර්ගයේ බා කියලා කියන්නේ එක අණුවක චාලක ශක්තිය. ඉතින් එහෙම ගන්න නම් මේකේ දෙකේ ඉලක්කමක් නැහැනේ. ඒ නිසා කරන්නේ මේ සමීකරණේ ලවයයි හරයයි දෙකම දෙකෙන් ගුණ කරනවා. මෙතන දෙකෙන් වැඩි කරලා තියෙනවා. මෙතන ඒ වගේම මෙතන දෙකෙන් බෙදලා තියෙනවා. මේක සුළු කරාම ආපහු වරහාන ඉවත් කරලා දෙකට දෙක කැපිලා මේ සමීකරණය ආපහු වෙනවා. එහෙම කරන්නේ චාලක ශක්තිය කියන කොටස වෙන් කරගන්න. ඒතර භාගයයි MC වර්ගය භාග කියලා කියන්නේ. ඒතර චාලක ශක්තිය මෙතන මම ඉතලයක් ගාලා පෙන්නු කරලා තියෙනවා. ඒ අනුව ලැබෙනවා සම්බන්ධය PV. එතන මේ කලින් ගත්ත පරිපූර්ණ වායු සමීකරණ PV සමානයි nRT. එතකොට මෙතන PV සමානයි මේ විදිහට 3 2න් වරහණක් භාගය MC වර්ගය. ඒතකොට දැන් මේකේ මේ දෙකේම මෙතනත් PV මෙතනත් PV මෙතනත් PV මෙතනත්. ඒ නිසා මේ දෙක සමාන වෙනවා. ඒතකොට nRT වලට සමාන කරනවා මේ කොටස. මේ කොටස මෙතන තියෙනවා nRT වෙන සමාන කරලා. දැන් මේ ටික අරන් තමයි අර සම්බන්ධය ගන්න යන්නේ. මේ ටික භාවිතා කළා තමයි අර අවසාන සම්බන්ධය ගන්න යන්නේ. දැන් මෙතන කරලා තියෙන්නේ මේ පොඩි ගණිතමය වෙනස්කම් ටිකක් විතර මෙතන තියෙන්නේ n ඔහම තියාගෙන දෙක මෙතන ඉල්ල තුන ඉල්ලකම මෙතන ඉල්ල තියෙනවා. හරි. ඒකමයි වෙනස් කරලා තියෙන්නේ. හරි. ඒ වගේම භාගයයි MC වර්ගය කියන ටික උක්ත කරොත් මේ භාගය. ඒකට n අකුරත් මෙන් ගෙනියන මේක මෙහාට ගෙනිලා තියෙනවා. එතකොට දැන් යනවා භාගයයි MC වර්ගයේ භා කියන මේ වර්හානි කොටස තමයි මෙතන දැන් උක්ත කරලා තියෙන්නේ. ඒකට ලැබෙනවා 2 3යි nRT යට n කියලා. n මෙතනින් බෙදලා 2 3යි nRT යට n කියලා තියෙනවා. ඊට පස්සේ මේකම ආපහු වෙනස් කරලා තියෙනවා මේ R බෙදීම එන්නේ. දැන් මෙතන බලන්න ඒක සම්බන්ධය අරන් තියෙන විදිය මේ. අණු සංඛ්‍යාව කියන්නේ මවුල සංඛ්‍යාව වරක් අවගාඩ්‍රෝ නියතය. මවුල සංඛ්‍යාව වරක් අවගාඩ්‍රෝ නියතය. එතකොට එක මේකෙන් ගන්න පුළුවන් එක යට එන්නේ. එක යට එන්නේ කියන්නේ සිම්පල් n බෙදීමෙන් මේකෙමයි මේ එක යට එන්නේ යුක්ත කරලා තියෙන්නේ.
හරි. එතකොට මෙතන මේ n බෙදීම n වෙනුවට මේ සිම්පල් n බෙදීම කැපිටල් n වෙනුවට එක යට එන්නේ කියලා මෙතෙන්ට ආදේශ කරලා තියෙන එකයි කරලා තියෙන්නේ. හරි. ඒ ඔක්කොම ආදේශයේම දාලා තියෙන්නේ. ඒක හොඳට කල්පනාවෙන් බැලුවොත් අනිවාර්යයෙන් මේක අවබෝධ වෙනවා. එතකොට අවසාන වශයෙන් එනවා එහෙමනම් භාගය mc වර්ගය බා මේ වරහණ තියෙන එක සමාන වෙනවා 2 3යි ආහාර බෙදීම එන්නේ යට උෂ්ණත්වය T කියලා එනවා. ඒතර එන්නේ කියලා අපි අරගන්නේ ඇවගාඩෝ නියත L වශයෙන් තුව ගන්නවා. හරි පිටට අරගෙන එන්නේ කියලා ඇවගාඩෝ නියතය. මේකයි සම්බන්ධතාවය. ඊළඟට වායු අණු 1 mol සඳහන් නියතේනේ R වායුවක අණු මවුලයක් සඳහන් නියතේ තමයි කැපිටල් R කියන්නේ. වායු නියතය සාරවත්‍ර වායු නියතය. ඒ අගය ඇවගාඩෝ නියතයෙන් බෙදුවම එනවා එක අණුවකට අදාළ නියතය. වායු නියතය මවුලයක් සඳහන් R කියලා තියෙන්නේ. ඒක ඇවගාඩෝ නියතයෙන් බෙදුවම එනවා එක අණුවකට නැත්නම් එක අංශුවකට අදාළ නියතය. ඒක හඳුන්වනවා බෝල්ස්මාන් නියතය කියලා. ඒක KB කියලා ඒක හඳුන්වනවා. බෝල්ස්මාන් නියතය. ඒ කියන්නේ R බෙදීම එන්නේ කියන්නේ එක අණුවකට අදාළ නියතය. ඒක අපි බෝල්ස්මාන් නියතය කියලා KB වලින් හඳුන්වනවා. එතන මෙතන මේ තියෙන්නේ R බෙදීම එන්නේ. එතන අපි දාන්න පුළුවන්. එතකොට KB කියලා ලියන්නත් පුළුවන්. එතන මේකට ආදේශ කරාම එහෙම ගන්න පුළුවන්. හරි. මෙතන එතකොට මේ R බෙදීම එන්නේ කියන්නේ KB. R බෙදීම එන්නේ කියන්නේ KB. ඒක මෙතෙන්ට ආදේශ කරනවා. එතකොට මේ භාගය MC වර්ගයේ භාගය කියන්නේ චාලක ශක්තිය. එතකොට 2 3 එහෙම තියෙනවා. එතකොට R බෙදීම එන්නේ වෙනකොට KB කියලා බෝල්ට්ස්මාන් නීතිය. එතන T මෙතෙන්ට අරන් තියෙනවා. එතකොට මේ තමයි අණුවක් සඳහා මේ එන චාලක ශක්ති සම්බන්ධය. ඊට පස්සේ මවුලයකට ගන්න ගියාම මවුලයකට හොයන්න ගියොත් ආපහු මෙහාගේ අවගන්න ඉතින් ಗುಣ කරන්න වෙනවනේ. ඒකමයි කරලා තියෙන්නේ. එතන මෙතන මේ බෝල්ට්ස්මාන් නියතය එන්නේ කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය. එන්නේ කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය. ඒතර මේ දෙක ගුණ කරාම එනවා ආපහු R. නැත්නම් වායු නියතය ලැබෙනවා. එතකොට KE සමාන 2 3යි R යට එන්නේ T වරක්. ඒතර එන්නේට එන්නේ කැපිලා ගිහිල්ලා එන්නේට එන්නේ කැපිලා ගිහිල්ලා අන්තිමට අපිට ලැබෙනවා 2 3යි RT මේ R ඉතිරෙනවා T ඉතිරෙන එන්නේට එන්නේ කැපිලා යනවා. ඒ නිසා වායු අණු මවුලය වායුවක අණු මවුලයක් සඳහා වායුක අණු මවුලයක් සඳහා චාලක ශක්තිය අපිට ලැබෙනවා KE 2 3යි RT කියලා. 2 3යි RT. ඒතර මේක සම්බන්ධ කරගන්න අපි පරිපූර්ණ වායු සමීකරණයයි චාලකවාදී සමීකරණ දෙකම භාවිතා කරලා තමයි මේක විවෘතවන්න. ඒතර මවුලයක් සඳහා තමයි මේ අගය අණුවක් සඳහා තමයි මේ අගය. අණුවක් සඳහා චාලක ශක්තිය මේ තියෙන්නේ අණු මවුලයක් සඳහා චාලක ශක්තිය. ඒකයි සම්බන්ධතාවය චාලක ශක්තියත් එක්ක. දැන් අපි උෂ්ණත්වයයි වේගයයි අතර සම්බන්ධ ලබා ගත්තා. ඒ වගේ සාමාන්‍ය අදහස මේමයි වායුවක උෂ්ණත්වය වැඩි වෙන විට නිත වශයෙන් උෂ්ණත්වය වැඩි වෙනකොට කරුණු ටික මේ කෙටියෙන් දාලා තියෙන්නේ. චාලක ශක්තිය වැඩි වෙනවා. අණු වැඩිම ප්‍රමාණයකම වේගය වැඩි වෙනවා. ඔක්කොගේම නෙමෙයි වැඩිම ප්‍රමාණයක වගේ වේගය වැඩි වෙනවා. උපරිම සම්භාව්‍යතා වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ අණු වැඩිම සංඛ්‍යාවක් පෙන්වන වේගය. දැන් මේක ඊට පස්සේ මම කියලා දෙනවා. උපරිම සම්භාව්‍යතා වේගය කියන්නේ අණු වැඩිම සංඛ්‍යාවක් පෙන්වන වේගය. වැඩි වෙනවා. ඊට පස්සේ උපරිම සම්භාව්‍යතා වේගය පෙන්වන අණු භාගය අඩු වෙනවා. මේ ප්‍රස්ථාරයත් එක්ක පැහැදිලි කරගන්න පුළුවන් ඒ ටික ඊළඟට. ඉතින් මෙතන කියලා තියෙනවා මෙන්න මේ සම්බන්ධ වේගයයි අනුභාගයයි කිසියම් උෂ්ණත්වයකදී අණුවල වේගයයි අනුභාගයයි අතර සම්බන්ධයෙන් මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති කියලා හඳුන්වනවා. මේ මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් තමයි මේක ඉදිරිපත් කරේ. ඒතර මේකේ කෙටි සටහනක් මෙතන තියෙන්නේ වායුවක චාලක ශක්තිය කෙල්වින් උෂ්ණත්වය මත පමණක් රඳා පවතිනවා. උෂ්ණත්වයත් එක්ක විතරයි මේ චාලක ශක්තිය රඳා පවතින්නේ. නියත උෂ්ණත්වයේදී සියලු අණු විවිධ වේග වලින් චලනය වෙනවා. අණු සරලයක දිශාවට චලන කලින් ටික සාරාංශය මේ තියෙන්නේ. චලිතයේ දෛශික ගුණ ඇති අතර ඒ අණුව අණුවල වේග ප්‍රකාශ කරනවා. අණුවල වේග ශූන්‍යයේ සිට බිඳුව වේගයේ අණු නැහැ. බිඳුවට වඩා ඉහළ වේගය තියෙනවා. ශූන්‍යයේ සිටකට බිඳුව වේගය සහිත අණු නැහැ. සිට වැඩි අගයන් දක්වා වේග ව්‍යාප්තිය තියෙනවා. එතකොට ඒකට හේතුව එක් එක් අණු සංඝටනට මේ ශක්ති හෝමාරුවෙන් වේග විනාශකටපත් වෙනවා. යම් කිසි වේගයක් සහිත අණුභාගය නියත උෂ්ණත්වයකදී නියතයි. දැන් අපි
කිසියම් නියත උෂ්ණත්වයක වායුවක් තියෙනකොට අපි නිකන් හිතමු තප්පරයට මීටර 200ක වේගයක් ඒ වේගය පෙන්වන අනුභාගය ඒ උෂ්ණත්වයේ තියෙන තාක්කල් වෙනස් වෙන්නේ නැහැ. ඒකයි ඒකේ අදහස. ඒ උෂ්ණත්වයේ ඉන්න තාක්කල් ඒ අනුභාගය වෙනස් වෙන්නේ නැහැ. අණු වෙනස් වෙනවා. නමුත් අනුභාගය එහෙමම වෙනවා. ඒ වේග අඩු වැඩි වෙනවා. පොදුවේ ඒ වේගය තියෙන අනුභාගය ඒකයි මේ කියන්නේ යම් කිසි වේගයක් සහිත අනුභාගය නියත උෂ්ණත්වයකදී වෙනස් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. උෂ්ණත්වය වෙනස් කොට විතරයි වෙනස් වෙන්නේ. මෙම වේග ව්‍යාප්තියක් මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තියක් ලෙස හඳුන්වනවා. ඒතර නියත උෂ්ණත්වයක ඉන්න වායුවක අණුවල වේග ඉදිරියේ ඒ වේග සහිත අනුභාග ප්‍රස්ථාරගත කරනවා. ඒ වේග සහිත අනුභාග ප්‍රස්ථාරගත කරනවා. අන්න ඒ ලැබෙන වේග ව්‍යාප්තියට කියනවා මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්ති. වේග ව්‍යාප්ති කියලා කියනවා. මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්ති කියලා කියනවා. දැන් මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්න කරන්නේ කෙල්වින් 300දී වායු තුනක් සලකනවා. මෙතන හයිඩ්‍රජන් වායුව, නයිට්‍රජන් වායුව, ක්ලෝරින් වායුව. හයිඩ්‍රජන් වායුව, නයිට්‍රජන් වායුව, ක්ලෝරින් වායු තුනක් සලකනවා එකම උෂ්ණත්වයේ තියෙන. ඒ වගේ වේග ව්‍යාප්තිය නැත්නම් මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්ති ප්‍රස්ථාරයක් තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. අපි දැන් එකකට අරන් බලමු මේක. අපි ස්කන්ධය අඩුම හයිඩ්‍රජන් වායුව සලකමුකෝ. එතකොට දැන් මේ ඔක්කොම කෙල්වින් 300ක උෂ්ණත්වයක ඉන්නේ. එතකොට හයිඩ්‍රජන් වායුව සැලකුවාම බිඳුව වේගය සහිත අණු නැහැ. ඔකට පිළිතුර මේ මූලාක්ෂයෙන්ම පටන් අරන් නැහැ. බිඳුව වේග සහිත අණු නැහැ. මේ දම් පාට වක්‍රයෙන් පෙන්නන්නේ. එතකොට මෙහෙට යන්නේ වේගය වැඩි නිකන් අගයන් වශයෙන් නිකන් හිතුවොත් මේ තප්පරයට මීටර 5 10 ආදි වශයෙන් මෙහෙට වේග තමයි සලකුණ කරන්නේ තප්පරයට මීටර වලින්. ඒතර මේ හරිය අඩු වේග මදක් වැඩි වේග මේ තමයි වැඩිම වේග මේ පැත්තට තියෙන්නේ. ඒ අනුව හයිඩ්‍රජන් වායුවේ අඩුම වේග වලින් චලනය වෙන අනුභාගයත් අඩුයි මේ. අපිට මේ හරිය වේගය අඩුයිනේ. ඒතර ඒකේ අනුභාගය බලන්න මෙහෙම මේ වක්‍රයේ කැපෙන ලක්ෂයට ගිහිල්ලා තිරසට මෙහෙට එන්න. ඒතර මෙතනින් කියව ගන්න පුළුවන්. එතකොට අනුභාගයනේ. ඒතර භාගය මෙතන බොහොම අඩු වගයක් මෙතන පෙන්වුම් කරන්නේ. බොහොම අඩු වගයක් තමයි එතන පෙන්වුම් කරන්නේ. ඒ වගේ ගොඩාක් වැඩි වේගයක් ගත්තොත් ඒ අනුභාගයත් අඩුයි. මෙතන මෙහෙම ඉහළට ගිහිල්ලා වක්‍රයේ කැපෙන තැනින් මේ පැත්තට ආවම එතනත් අගය අඩුයි. ඒ නිසා අඩු වේග සහිත අනුභාගයත් අඩුයි. ඉහළ වේග සහිත අනුභාගයත් අඩුයි. දැන් මෙන්න මේ වගේ කොටසනේ මෙතනලා මේ වගේ කොටසක් આવුත් මේ ටිකේ තමයි අනුභාගය වැඩි. ඒකට මැද වේග තියෙන මැද හරිය වේග තියෙන අනුභාග තමයි වැඩි වෙන්නේ. ඒකයි වේග ව්‍යාප්තියක් කියන්නේ. අඩුම වේගයේ සහිත අණුවේ ඉඳලා ඉහළම වේගය සහිත අණු දක්වා වේග ඉදිරි අනුභාග ප්‍රස්ථාරගත කරලා තියෙනවා. එතකොට හයිඩ්‍රජන් වායුවේ වේග ව්‍යාප්තිය වැඩි පරාසයක තියෙනවා. අඩුම වේගය ඉඳලා වැඩිම වේගයට දුර වැඩි. මෙතන ඉහළ වේග තියෙනවා. දැන් ඒ උෂ්ණත්වයේ යටතේම මෞලික ස්කන්ධය වැඩි ක්ලෝරින් වායුව සැලකුවොත් එහෙම ඒකෙන් පේනවා වේග ව්‍යාප්තිය අඩුයි මේ. අඩුම වේගයේ මෙතන වැඩිම වේග සහිත අනුභාගය මෙතනින් එන්නේ මේ. මෙතනින් එන්නේ. ඒතර ඒකේ නිසා ව්‍යාප්තිය මෙතන වේගවල පැතිරීම අඩු වගයක් එන්නේ. වේගවල පැතිරීම අඩු පරාසයක නිසා යාගේ වේග ව්‍යාප්තිය හයිඩ්‍රජන් වලට සාපේක්ෂව අඩුයි. හයිඩ්‍රජන් වලට සාපේක්ෂව වේග ව්‍යාප්තිය අඩුයි. නයිට්‍රජන් අතරමැදි ස්කන්ධයක් නිසා ඒක ඇඳලා තියෙන පෙන්නුම් කරන්න. ඒතර මේ ප්‍රස්ථාර තුන පොදුවේ සැලකුවාම ඒ වගේ වේග ව්‍යාප්තිය ගැන අදහසක් එනවා. අර මම කියන්නේ මේ උපරිම සම්භාව්‍යතා වේගය කියලා එකක්. ඒ කියන්නේ හයිඩ්‍රජන් වලට සැලකුවොත් මේ පැත්තේ අනුභාගයනේ. ඒ කියන්නේ යම් කිසි වේගයක් සහිත අණු සංඛ්‍යාව ඉරෙන් උඩ ලියලා පද්ධතියේ මුළු අණු සංඛ්‍යාව ඉරෙන් යට ලියලා බෙදුවම එන අගය තමයි භාගය කියලා කියන්නේ. භාගය කියලා කියන්නේ. හරි. ඒවා තමයි මේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ හරියෙන් තමයි හයිඩ්‍රජන් වලට සාපේක්ෂව අනුභාගය මෙතනින් තමයි උපරිමාගය එන්නේ. මෙහෙම තිරසට ගත්තාම. එතකොට උපරිමාගය එතෙන්ට ගත්තාම ඒ පෙන්වන වේගේ පල්ලහැට මෙහෙම ලම්බකයක් යනකොට මෙතනින් කියව ගන්න පුළුවන් වේගය කීයද කියලා. එතකොට අණු වැඩිම භාගයක් පෙන්වන වේගය තමයි එකෙන් කියන්නේ. අණු වැඩිම භාගයක් පෙන්වන වේගය තමයි මෙතනින් කියවන්නේ. අන්නේ වේගයට කියනවා වායුවේ උපරිම සම්භාව්‍යතා වේගය කියලා. වායුවේ උපරිම සම්භාව්‍යතා වේගය කියලා කියනවා. අණු වැඩිම භාගයක් පෙන්වන වේගය. එතකොට දැන් හයිඩ්‍රජන් වායුවට ඒකට වැඩි අගයක් තියෙන්නේ. මේ වැඩි දෙනෙක්ගේ වේගය වැඩි ස්කන්ධය අඩු නිසා ක්ලෝරින් වායුව ගත්තොත් මෙන්න මෙතනින් පෙන්වන කරන වැඩිම භාගය මේ තියෙන්නේ.
වැඩිම අනුභාගයේ මෙතනින් කියවම එයාගේ ඒගොල්ල පෙන්වන වේගය මෙහෙම ලම්බකවත් මේ හරි අඩු වේගයක් එන්නේ. ඒතර අණුක ස්කන්ධය වැඩි වායු වල උපරිම සම්භාව්‍ය වේගය අඩුයි. හැබැයි ඒක පෙන්වන අනුභාගයේ වැඩි. අනුභාගයේ වැඩි. අණුක ස්කන්ධ අඩු වායුවක් ගතොත් උපරිම සම්භාව්‍ය වේගය මෙයාට සාපේක්ෂව වැඩි අගයක් මෙතන. නමුත් භාගය අඩුයි. මෙයාගේ භාගය මෙතනින් කියවෙන්නේ H2 වල භාගය මෙතනින් අඩු අගයක් කියවෙන්නේ. ඒ නිසා වේග ව්‍යාප්ති මේකෙන් සම්බන්ධ වෙනවා. ඒකයි මෙතන මේ කිව්වේ උපරිම සම්භාව්‍ය වේගය ගැන. දැන් ක්ලෝරින් ගැන පොඩි විස්තරයක් තියෙනවා ඒක සම්බන්ධයෙන්. මේක සටහනේ ඔක්කොම දින අමුතුවෙන් ලියන්න ඕනේ. අණුක ස්කන්ධේ වැඩි නම් උදාහරණයක් කරන්නේ වේග ව්‍යාප්ති අඩුයි. කියන්නේ අවම වේගයෙන් උපරිම දක්වා පැතිරීම අඩුයි. උපරිම සම්භාව්‍යතා වේගය අඩුයි. මෙතන මෙන්න මේ අගින කියුනේ අඩුයි. උපරිම සම්භාව්‍යතා වේගය පෙන්වන අනුභාගයේ වැඩි. ඒතර අනුභාගයේ ඉහළින් කියවන්නේ මේ අනුභාගයේ වැඩි අගයක් එන්නේ. අනුභාගයේ වැඩි. මධ්‍යයන් වේග සහිත අනුභාගයේ වැඩි. කියන්නේ මැද හරියේ තියෙන වේග ගත්තොත් මේ අනුභාගයේ වැඩි. මේ වගේනේ මැද හරියේ වේග. මෙන්න මේ වගේ කොටසක් නේද? ඒ ටික ගත්තම ලොකු අගයක් කියවෙනවා. හරියට වල අඩු අගයක් කියවෙනවා. ඊට පස්සේ මධ්‍යයන් වේගයත් අඩුයි. ඒ අණුවල සාමාන්‍ය වේග වශයෙන් ගත්තොත් c බා කීප එක ඒකත් එතකොට අඩු වගයක් එන්නේ. ඒත් හයිඩ්‍රජන් වායුවේ ගත්තොත් මීට ප්‍රතිලෝම හැසිරීමක් තමයි පෙන්눔 කරන්නේ. ප්‍රතිලෝම හැසිරීම පෙන්වන මේකේ ප්‍රතිලෝම අදහස තමයි එන්නේ. දැන් මෙතන උදාහරණයක් විදිහට මධ්‍යයන් වේග සහිත අනුභාගය වැඩිනේ එතකොට ක්ලෝරින් වලට මේව හදා ගන්න. ඊළඟට H2 වල එතකොට වෙන්නේ ඊට වඩා අඩු වගයක්. ඒකයි මේකේ ප්‍රතිලෝම එන්නේ. ඒ ටික තමයි බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය ඇසුරෙන් සමහරට මේකේ ලක්ෂණය තමයි වායු තුනේම වේග ව්‍යාප්තිය එකම උෂ්ණත්වයක් යටතේ තමයි සලකලා බලලා තියෙන්නේ. වායු තුනේම වේග ව්‍යාප්තියින් අණුක ස්කන්ධ විතර වෙනස් වෙන වායු වල එකම උෂ්ණත්වයක් යටතේ තමයි වේග ව්‍යාප්ති සලකලා තියෙන්නේ. බෝල්ට්ස්මාන් වේග ව්‍යාප්තිය. ඒ වගේම අපිට පුළුවන් එකම වායුවක් වෙනස් උෂ්ණත්වය යටතේ කොහොමද වේග ව්‍යාප්ති දැක්වෙන්නේ කියන එක බලන්න. මේ තියෙන්නේ එකම වායුවක්. එකම වායුවක් අරගෙන කෙල්වින් 300 දී. මේ නිල් වක්‍රයෙන්, දහම් වක්‍රයෙන් කෙල්වින් 500 දී. මෙතන කෙල්වින් 700 දී. එකම වායුවකට උෂ්ණත්ව 3ක් යටතේ වේග ව්‍යාප්ති 3ක් එකම ප්‍රස්ථාරේ පෙන්눔 කරලා තියෙනවා. දැන් බලන්න මේ පැත්තේ උෂ්ණත්වය මේ 300 දින මේ නිල් පාටෙන් පෙන්නන. එතකොට ඒකේ වේග ව්‍යාප්ති අඩු පරාසයකදී නේ මේ නිල් පාට මෙතන තමයි පටන් ගන්නෙ මේ උපරිම භාගය. එතකොට වේග ව්‍යාප්ති එච්චරයි. එතකොට 300 දී අඩු උෂ්ණත්වයක් නේ. කෙල්වින් 300 කියන්නේ සෙල්සියස් 27. එතකොට අඩු වේග ව්‍යාප්තියක් තියෙන්නේ. ඒකේ උෂ්ණත්වය වැඩි කරනවා අපි ගමු 700 මේ රතු පාටෙන් පෙරෙන වක්‍රය. කෙල්වින් 700 ගත්තම උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි දිනකගේ වේගය වැඩි වෙනවනේ. ඒ නිසා වේග ව්‍යාප්තියත් මෙහෙම වැඩි වෙලා තියෙනවා. එතකොට 300 දී නොතිබුණු ඉහළ වේග සහිත අණු බිහි වෙනවා. දැන් කෙල්වින් 300 දී වායුවේ වැඩිම වේගය මෙතනින් කියවෙන්නේ. එතකොට කෙල්වින් 700 දී නම් වැඩිම වේගයක් කියවෙන්නේ මෙතනින්නේ. එතකොට ඒ වැඩිම වේගය වැඩි වෙලා තියෙනවා. ඒත් උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි වේග සහිත අණු ප්‍රමාණයත් වැඩි වෙනවා. වේගත් ඉහළ වේග තියෙන අණු බිහි වෙනවා. ඒත් උෂ්ණත්වය වැඩි කරනකොට ඒකයි සිදු වෙන්නේ. එතන මේ කරුණු ටික කෙටියෙන් දාලා තියෙනවා. වායුවේ උෂ්ණත්වය වැඩි කරන විට වායු උෂ්ණත්වය වැඩි කරන විට චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. අණු වැඩිම ප්‍රමාණයකම වාගේ වේග වැඩි වෙනවා. ඔක්කොගෙම නෙමෙයි වැඩිම ප්‍රමාණයක වාගේ වේග වැඩි වෙනවා. උපරිම සම්භාව්‍යතා වේගය වැඩි වෙනවා. මේ 300 දී වැඩි දෙනෙක් වෙනන වේගය මෙතනින් කියව ගන්න පුළුවන්. 700 දී කියව ගන්න මේ හරියට. ඒතර වේගය වැඩි අගයක් නෙතර වැඩි අගයක් එනවා. ඒතර වැඩි අගයක් එනවා. උපරිම සම්භාව්‍යතා වේගයත් වැඩි වෙනවා. හැබැයි උපරිම සම්භාව්‍යතා වේගය පෙරන අනුභාගය අඩු වෙනවා. දැන් 300 දී උපරිම සම්භාව්‍යතා වේගය පෙරන අනුභාගය මෙතනින් කියව ගන්න. ඒතර මෙතන වැඩි අගයක් නේ. 700 දී නම් උපරිම සම්භාවිතාව වේගය මෙතන විතර කියවෙන්නේ මේ අගයක්. ඒතර අඩු අගයක්. ඒතර අනුභාගය අඩු වෙනවා. ඒක කිව්වේ උපරිම සම්භාව්‍යතා වේගය පෙන්වන අනුභාගය අඩු වෙනවා කියලා. මධ්‍යයන් වේගය වැඩි වෙනද සාමාන්‍යයෙන් මධ්‍යයන් විතර වැඩි වෙනවා. වඩා ඉහළ වේග සහිත අණු බිහි වෙනවා. කලින් නොතිබුණු ඉහළ වේග සහිත අණු දැන් බිහි වෙනවා. උෂ්ණත්වය වැඩි කරාම. ඒතර වේග ව්‍යාප්තිය වැඩි වෙනවා. පැතිරීම වැඩි වෙනවා. අවම වේගය සිට වැඩි වේග දක්වා ඒ පැතිරීම වැඩි වෙනවා. ඒතර එකම වායුවක්
උෂ්ණත්වයේ වැඩි කරාම වේග ව්‍යාප්තිය මේ වක්‍ර තුනෙන් පෙන්වුම් කරනවා. මේ දින මේ ලැබෙන ප්‍රස්ථාර සමමිතික නැහැ. කියන්නේ මේ උපරිමයෙන් අරන් මෙහෙම ලම්බකව පහළ රේඛාවක් ගත්තොත් දෙපැත්ත වර්ගඵල සමාන නැහැ. හරි සමාන වගේ පේනකොට සමාන නැහැ. මේ දකුණු පැත්ත කොටසේ පොඩ්ඩක් වැඩි වල් මෙහෙම ගැවුවට පස්සේ දකුණු පැත්ත කොටසේ වර්ගඵලය පොඩ්ඩක් වැඩි. දෙපැත්ත සමමිතික නැහැ. එතන කලින් ගත්තේ එකම උෂ්ණත්වයක් යටතේ අණුක ස්කන්ධයේ වෙනස් වායු තුනක් සඳහා වේග ව්‍යාප්තිය. අර ගණනය කිරීම එකක් පෙරුණා. අණුක ස්කන්ධයේ වැඩි නම් වේගය c වර්ගයේ භාගය අඩුයි කියලා. ඒක ඔක්කොම එකතු කරලා මේ වේග ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟ මාතෘකාව තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් සිදු කරන අපගමනය. ඒතර මේ පරිපූර්ණ වායුවක් කියලා අපි සලකන්නේ අර චාලකවාදී අපි උපකල්පන සමූහයක් ඉගෙන ගන්නනේ. ඒ උපකල්පන සියල්ලම සියලුම උෂ්ණත්ව සහ සියලුම පීඩන යටතේ 100%කින්ම පිළිපදිනවා නම් ඒක එතකොට පරිපූර්ණ වායුවක් වශයෙන් සලකන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රධානම කරුණු දෙක අපි ගත්තේ අණු අතර ආකර්ෂණ විකර්ෂණ කිසිවක් නැහැ කියන එකනේ. ඊළඟට මේ සාමාන්‍ය වායු ගත්තොත් අපි දැන් සියලුම වායු අණු අතර ආකර්ෂණක් තියෙනවා විකර්ෂණක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය වායු පරිපූර්ණ වායු විදියට හැම වෙලෙම හැසිරෙන්නේ නැහැ. ඒවට අපි තාත්වික වායු කියලා විවහාර කරනවා. දැන් මාතෘකාව ආයෙ බැලුවොත් තාත්වික වායු කියන්නේ අපි කිව්ව ඔක්සිජන් නයිට්‍රජන් වගේ වායු පරිපූර්ණ හැසිරීමෙන් අර උපකල්පන අනුගමනය කරමින් සිදු කරන හැසිරීම. පරිපූර්ණ හැසිරීමෙන් සිදු කරන අපගමනය කියන්නේ වෙනස. ඒ වෙනස තමයි දැන් සලකලා බලන්න යන්නේ. අඩු පීඩන තත්ත්වය යටතේ වායුව අන්තර්ගත වී ඇති පරිමාව ඊටා විශාල බැවින් බඳුනේ පරිමාව සමග සසඳන විට වායු අණුවල පරිමාව නොසලකා හැරීග තරම් කුඩයි කියලා ගන්න පුළුවන්. ඒ වගේම පීඩනය ඊටා අඩුවන විට තාත්වික වායුවක හැසිරීම පරිපූර්ණ තත්ත්වයට ළඟා වෙනවා. පරිපූර්ණ වෙන්නේ නැහැ. පරිපූර්ණ තත්ත්වයට ටිකක් සමීප වෙනවා ළඟා වෙනවා කියලා සලකන්න පුළුවන්. දැන් මම මේක පොඩි සටහනකින් පැහැදිලි කරලා දෙන්නම්. විශාල අවකාශයක වායුවකින් අණු ස්වල්පයක් තියෙනවා. හරි. මේ වගේ ස්වල්පයක් තියෙනවා කියලා හිතලා වායුව වල. හරි. ඩොට් අඳින්න අමාරුයි. එහෙම අණු ස්වල්පයක් තියෙනවා. එතකොට මේ අණු වලට සාපේක්ෂව අණු අතර අවකාශය ගොඩාක් විශාලයි. එතකොට ඒ වගේම බිත්තිය මත සිදු කරන සංඝටනත් අඩුයි. අණු සංඛ්‍යාව අඩුයිනේ. ඒ නිසා මේ පද්ධතිය ගොඩාක් අඩු පීඩනයක් යටතේ තියෙනවා කියලා සලකන්න පුළුවන්. එතකොට වායුවක් ගොඩාක් අඩු පීඩනයක් යටතේ ඉන්නකොට අණු වල පරිමා සැලකුවොත් අණු අතර අවකාශයේ පරිමාවට වඩා ගොඩාක් අඩුයි. ඒවත් නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා ඔය තාත්වික වායුවක් ගොඩාක් අඩු පීඩනයක් යටතේ ඉන්නකොට අණු වල පරිමා නොසලකා හැකි තරම් කුඩායි කියලා සලකන නිසා පරිපූර්ණ හැසිරීමට ළඟා වෙනවා. ටිකක් කිට්ටු වෙනවා. ඒ වගේම බලන්න මේ වායුවේ අඩු පීඩනයක් යටතේම තියාගෙන උෂ්ණත්වයත් වැඩි කරොත් එතකොට වෙන්නේ අණු වල චාලක ශක්තිය වැඩි වෙලා වේගය වැඩි වෙනවානේ. එහෙම වේගයෙන් අණු එහා මෙහා චලනය වෙමින් තියෙනකොට අණු අතර තියෙන අන්තර්ක්‍රියා ආකර්ෂණ දුර්වල වෙනවා. ආකර්ෂණ දුර්වල වෙනවා. එහෙමනම් තාත්වික වායුවක් ඊටා අඩු පීඩන සහ වඩා ඉහළ උෂ්ණත්වයේ තත්ත්ව දෙක යටතේම යටතේ වඩා අඩු පීඩන සහ වඩා ඉහළ උෂ්ණත්වය යටතේ පසු වෙනකොට ඒ වායු වල හැසිරීම පරිපූර්ණ හැසිරීමට බොහෝමත්ම කිට්ටු වෙනවා. තාම කිට්ටු වෙනවා. 100%ක්ම නේ ඊට බොහෝමම ආසන්න වෙනවා. ඒ නිසා තාත්වික වායුවක් පරිපූර්ණ වායු හැසිරීම පෙන්눔 කරන්නේ ඊටා අඩු පීඩන සහ වැඩි උෂ්ණත්ව යටතේ. ඒකයි ඒකේ අදහස. අර වාක්‍යයේ තිබෙ අදහස. කියනවා අඩු පීඩන හා ඉහළ උෂ්ණත්ව යටතේ තාත්වික වායුක හැසිරීම පරිපූර්ණ තත්වයට ඊටාම ළඟා වෙනවා. ඒතකොට ඉහළ උෂ්ණත්වවලදී අන්තරණුක ආකර්ෂණ බලත්
ගොඩාක් අඩු වෙන ඊටාම අඩුවි පරිපූර්ණ තත්ත්වයට ළඟ. ඒ කරුණු දෙකම තෘප්ත වෙනකොට තමයි තාත්වික වායු පරිපූර්ණ තත්වයට බොහෝ සෙයින්ම සමීප වන්නේ. දැන් අපි බලන්න යන්නේ තාත්වික වායු වල හැසිරීම පරිපූර්ණ හැසිරීමෙන් සිදු කරන අපගමනයේනේ වෙනස බලන්න යන්නේ. එහෙමනම් ලොකු වෙනසක් එන්නේ මේකට පටහැනි තත්වය යටතේ. අඩු පීඩනනේ අපි ගත්තේ පරිපූර්ණ තත්ත්වයට ළඟා වෙන්න අඩු පීඩනයි වැඩි උෂ්ණත්වය. ඒකේ පටහැනි තත්ත්වය තමයි ඉහළ පීඩන සහ අඩු උෂ්ණත්වය. ඉහළ පීඩන සහ අඩු උෂ්ණත්වය. එතකොට වායුවේ දැන් මේකෙම අපි හිතමු පීඩනය ගොඩාක් වැඩි. ඒ කියන්නේ අණු විශාල ප්‍රමාණයක් මේ කුඩා පරිමාව තුලම මේ පවතිනවා. අණු විශාල ප්‍රමාණයක් ළඟ ළඟවම චලන වෙමින් තියෙන්නේ. උෂ්ණත්වයත් අඩුයි මේකේ. එතකොට අණු ළඟ ළඟ ඉන්නකොට අවකාශය අඩු වෙන්නේ. ඒ නිසා අවකාශයට සාපේක්ෂව අණු වල පරිමා කුඩාම යයි කියලා උපකල්පනය කරන්න අමාරුයි. ඉහළ පීඩන යටතේ අවකාශය අඩු නිසා. ඒ වගේම ඉහළ පීඩන යටතේ ඉන්නකොට අණු අතර දුර අඩුයි, උෂ්ණත්වය අඩු වුණොත් වේගත් අඩු වෙනවා. අණු වල චාලක ශක්තිය අඩු වෙලා වේග අඩු වෙනවා. ඒ නිසා ගොඩාක් අඩු උෂ්ණත්වය යටතේ අණු වල වේග අඩු නිසා ගමන් කරනකොට ඒව අතර තියෙන ආකර්ෂණ විකර්ෂණ ප්‍රබල වෙනවා. ආකර්ෂණ විකර්ෂණ ප්‍රබල වෙනවා. දැන් උෂ්ණත්වය අඩු වෙනකොට සාමාන්‍යයෙන් පදාර්ථ වල අණු අතර තියෙන ආකර්ෂණ ඒ කියන්නේ ජල වාෂ්පයක උෂ්ණත්වය අඩු කරලා සිසිල් කරනකොට අංශු අතර ආකර්ෂණ යම් ප්‍රමාණයකට ප්‍රබල වෙච්ච එක මම ද්‍රව කර ගන්න පුළුවන්. තව සිසිල් කරොත් ඝන අවස්ථාවකට ගෙනියන්න. ඒත් ආකර්ෂණ ප්‍රබල වෙනවා. ඒත් උෂ්ණත්වය අඩු වෙනකොට ආකර්ෂණ වල ඒ නිසා ඉහළ පීඩන සහ අඩු උෂ්ණත්වය යටතේ වායු පවතින විට ඒවා පරිපූර්ණ හැසිරීමෙන් බොහෝ සෙයින් වෙනස් හැසිරීමක් තමයි පෙන්눔 කරන්නේ. අපගමනයක් පෙන්눔 කරන වෙනස කියන්නේ ඒකයි. දැන් අපි බලන්න යන්නේ එතකොට තාත්වික වායු පරිපූර්ණ හැසිරීම සිදු කරන අපගමනය අඩු පීඩන සහ ඉහළ උෂ්ණත්වය යටතේ අපගමනය ගොඩාක්ම අඩුයි. ඉහළ පීඩන සහ අඩු උෂ්ණත්වය යටතේ අපගමනය ගොඩාක් වැඩි. එකයි මෙතන මේ කියලා තියෙන්නේ ඉහළ පීඩන සහ අඩු උෂ්ණත්වය යටතේ තාත්වික වායුවක හැසිරීම පරිපූර්ණ තත්වයෙන් බොහෝ වෙනස් වෙනවා. වෙනස්ට තමයි අපගමනය කියලා කියන්නේ. ඒක වරහන් තුළ දාලා. ඒකයි මේ මාතෘකාව ගන්න අපගමනය කියලා. ඒතර තාත්වික වායුවක් පරිපූර්ණ හැසිරීම පෙන්වීම සඳහා වඩා සුදුසුතත් වන්නේ ඊතා අඩු පීඩන සහ ඉහළ උෂ්ණත්වයක. මම කලින් බොඩි පැහැදිලි කරලා දුන්නා. ඊළඟට කියන මෙහෙම දෙන ලද උෂ්ණත්වයකදී පරිපූර්ණ වායු අණු මවුලයක්. එමෙතේ පරිපූර්ණ වායුවක් කියලා එහෙම ප්‍රායෝගික හදලා පෙන්නන්න පුළුවන් වායුවක් නැහැ. අර ಗುಣ සේරම පිළිපදින වායුවක් ගැන හිතා ගන්න ඕනේ. අර කියපු ಗುಣ සේරම 100% පිළිපදින වායුවක් ගැන අපි උපකල්පනා අනුව හිතාගත්තොත් ආන්නේ වෙලේ පරිපූර්ණ වායුවක්. ඒත් පරිපූර්ණ වායු අණු මවුලයක් සඳහා PV සමානයි NRT සමීකරණය ආදේශ කරොත් මෙතන එන්න ඕනේ එන්න වලට එක ආදේශ වෙන්නේ සාමාන්‍ය නිසා PV සමානයි NRT මවුලයක් සඳහා ආදේශ කරොත් එන්නේ PV සමානයි RT කියලා එහෙම ලියන්න පුළුවන්. තාත්වික වායුවක් සැලකුවාම එය ඇත්ත වශයෙන්ම පරිපූර්ණ හැසිරීමෙන් තරමක් දුරට හෝ අපගමන තාත්වික වායුවක් 100%ක්ම පරිපූර්ණ හැසිරීම පෙන්වන්න කරන්නේ වෙනසක් තියෙනවා. ඒකයි කුඩා හෝ අපගමනයක් තියෙනවා කියලා. එතකොට මේ PV සමානයි RT කියන්නේ මවුල එකක් සඳහා මේක මෙහෙම සමීකරණය වෙනස් කරොත් නේ PV ගුණිතය RT ගුණිතයෙන් බෙදෙනවා. ඒතර බෙදුවම උත්තරේ 1යි කියලා නෙන්නේ. මේ සර සුළු කිරීම මම RT මේ පැත්තට ගෙනාම උත්තරේ 1යි. එතකොට වායුවක් 100%ක් පරිපූර්ණ නම් පරිපූර්ණ විදිහට හැසිරෙනවා නම් එයාගේ මවුලයක් සඳහා හැම මවුලයකට අරන් තියෙන එතන 1යි එන්න අපර නැත්තේ. එතන 1යි නේද? මවුලයක් සඳහා ඒ වායුවේ PV ගුණිතය RT ගුණිතයෙන් බෙදුවම උත්තරේ 1යි කියලා එන්න ඕනේ. වායුවක් පරිපූර්ණ 1යි කියලා එන්න ඕනේ. අන්න එහෙම මේ ලැබෙන රාශිය අපි හඳුන්වනවා වායුවට අදාළ සම්පීඩ්‍යතා සාධකය කියලා. මෙන්න මේ PV ගුණිතය මවුලයක් සඳහා PV ගුණිතය RT වලින් බෙදුවාම එන අගයක් එනවනේ. මෙන්න මේ ප්‍රකාශනයෙන් එන අගයට කියනවා වායුවේ සම්පීඩ්‍යතා සාධකය නැත්නම් සංගුණකය කියලාත් පොත්වල තියෙනවා. සම්පීඩිත සාධකය නැත්නම් සම්පීඩිත සංගුණකය කියලා හඳුනනවා. ඒතර මෙන්න මේ අගය තමයි යොදාගන්නේ තාත්වික වායුවක් පරිපූර්ණ හැසිරීමෙන් මොනතරම් දුරට අපගමනය වෙනවාද කියලා බලන්න.
ඒ සඳහා ඉතින් අපි කරන්න ඕනේ එහෙමනම් පරිපූර්ණ වායුවක ආය පරීක්ෂණාත්මක මයින්ඩ් විදියක් නේ වායුවක් ප්‍රායෝගිකව නැහැනේ. නමුත් සමීකරණයෙන් පේනවා පරිපූර්ණ වායුවකේ මවුලයක් සැලකුවොත් එයාගේ PV ගුණිතය RT ගුණිතයෙන් බෙදුවම උත්තරේ එකයි එන්න ඕනි කියලා මේ සමීකරණයෙන්ම පේනවා. ඒ නිසා ඒක මයින්ඩ් ගන්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ කිසියම් උෂ්ණත්වයක් යටතේ හරි උෂ්ණත්ව පීඩනය යටතේ අපි දන්න වායුවකින් තාත්විකයකින් මවුලයක් අරගෙන PV ගුණිතය පරීක්ෂණාත්මක පීඩනයේ පරිමාව මැනලා උෂ්ණත්වයක් දන්න නිසා PV ගුණිතය RT වලින් බෙදුවම ලැබෙන අගය නැත්නම් සම්පීඩිතා සාධකයේ අගය ප්‍රායෝගිකව ගණනය කරන්න පුළුවන්. එහෙම අපි දන්න වායු කීපයක් සඳහා එකම උෂ්ණත්වයකදී PV යට RT අගය නැත්නම් සම්පීඩිත සාධකයේ ගණනය කළ පරීක්ෂණාත්මකව ප්‍රස්ථාරගත කරන්න පුළුවන් පීඩනයට එරෙහිව. ඒතර x අක්ෂයට පීඩනය අරගෙන PV යට RT මවුලයයිනේ. ඒතර එන්නේ ලියෙන්නේ නැහැ. PV යට RT ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඒකයි මෙතන මේ මාතෘකාව අරන් තියෙන්නේ නියත උෂ්ණත්වයේදී පීඩනය සමග සම්පීඩ්‍යතා සාධකය සංකේත කරන කැපිටල් ඉෂඩ් අකුරෙන්. ඒකයි මේ සංකේතය මෙතෙන්ට දාලා තියෙන්නේ. ඉෂඩ් විචලනය වන අයුරු. ඒකයි ඊළඟ මාතෘකාව. දැන් මෙතන ප්‍රස්ථාරයේ පෙන්눔 කරනවා මේ x අක්ෂයේ වායුවේ පීඩනය. එතකොට පරිපූර්ණ වායුවක් සැලකුවොත් ඉෂඩ් වලගේ එකයිනේ. අර සමීකරණයෙන් පේනවනේ. එතකොට පීඩනය මොනතරම් අගයක තිබ්බත් PV බෙදීම RT ගුණිතය මවුලයක් සඳහා එකයි. උත්තරේ එකයි. ඒකයි මේ මෙතන එක ලකුණු කරලා තියෙන්නේ. ඒතර මේ පරිපූර්ණයි කියලා අපි හිතන වායුවේ පීඩනය මොනතරම් වැඩි කරගෙන ගියත් මෙහෙට අගේ වැඩි වෙනනේ. මොනතරම් වැඩි කරගෙනත් ඒ සෑම අවස්ථාවක් සඳහාම මේ PV ගුණිතය RT වලින් බෙදුවම උත්තර එකක් නිසා මේ පීඩනාක්ෂයට සමාන්තරව යන මේ නිල් පාට රේඛාව පෙන්නේ. ආන්නේ රේඛාවෙන් පෙන්눔 කරනවා ඒ විචලනය. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. පීඩනය මොනතරම් වැඩි කරගෙන ගියත් වෙනස් කරගෙන ගියත් පරිපූර්ණ වායුවක් සඳහා නම් හැම වෙලෙම ඉෂඩ් වල අගේ එකයි. දැන් ඒකට සාපේක්ෂව තමයි අනිත් වායු වල සම්පීඩිත සංගුණකේ නැත්නම් ඉෂඩ් වල අගේ සංසන්දනය කළා අඩුද වැඩිද කියලා බලන්නේ. අපගමනේ බලන්නේ. වෙනසනේ ඒක. දැන් එතන පේනවා වායු වර්ග 4ක් සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මේ ටික මෙතන ලියලා තියෙනවා. පරිපූර්ණ වායුවේ මවුලයක් සැලකුව විට නියත උෂ්ණත්වයේදී පීඩනය සමග ඉෂඩ් විචලනන x අක්ෂයට සමාන්තර සරලක මේක මේ මම කියපු දේ මෙතන ලියලා තියෙනවා. PV නියතයක් වන අතර බොයිල් නියමයට අනුව පීඩනය මෙතන තියෙන. පස්සේ අපි බොයිල් නියමයෙන් බලමු. මේ ඉස්සෙල්ලා මේ ප්‍රස්ථාරي බලමු. මේ ටික තමයි බලමු මෙතන වායු වර්ග 4ක් අරන් තියෙනවා. ඒ යම් හේතුවක් නිසා ඒ වෙනස් ගුණ තියෙන අරන් තියෙන්නේ. දැන් බලන්න අපි හයිඩ්‍රජන් වායුව සැලකුවොත් මේ ප්‍රස්ථාරය අනුව ඉතින් පටන් ගන්නකොට උත්තරේ එකට බොහොම ආසන්නයිනේ. පටන් ගන්න අවස්ථාවේදී මවුලයකට එහෙම ගත්තම ඒකට ආසන්නයි. ඊට පස්සේ කරන්නේ හයිඩ්‍රජන් වායුවේ පීඩනය වැඩි කරගෙන යනවා. හැබැයි උෂ්ණත්වය වෙනස් කරන්නේ නැහැ. මේ ප්‍රස්ථාරය අඳින්නේ නියත උෂ්ණත්වයකට තමයි දත්ත ගන්නෙ. ඒක නියත උෂ්ණත්වයක තියාගෙන ඒ හයිඩ්‍රජන් වායුවේ මවුලේ පීඩනය වැඩි කර පරිමාව මැනලා PV යට RT අගය ගණනය කරනවා. එක් පීඩනයන් සඳහා. ඒ ගණනය කරන ලැබෙන අගයන් මේ දම්පාට රේඛාවක් වෙන්නේ. ඒක මත තමයි ඒතර සලකුණු වෙන්නේ. ඒ ටික යා කරාම මේව සරල රේඛාවක් නේ. ඒතර එකෙන් පේනවා හයිඩ්‍රජන් වායුව සඳහා නම් මවුලයකට පීඩනය වැඩි කරන යනකොට ඉෂඩ් අගය එකේ ඉඳලා ටික වැඩි වීගෙන යනවා කියලා. ඒතර ඒ නිසා පරිපූර්ණම් එන්න ඕනේ උත්තරේ එකයි. හයිඩ්‍රජන් වලට ඊට වඩා වැඩි මේ අපිට මේ වගේ තැනක පීඩනය කියනෝනේ පීඩනය. ඒතර එයාගේ ඉෂඩ් අගය බලනවනම් මේම සිරස් රේඛාවක් ඇඳලා මේ රේඛාව කැපෙන ලක්ෂයේ තොරණ ඒක වම් පැත්තට බැලුවම මෙතනින් කියව ගන්න පුළුවන් ඉෂඩ් අගය කීයටද එකට වඩා වැඩි උත්තරයක් එනවා. එහෙමනම් හයිඩ්‍රජන් වල ඉෂඩ් අගය එකට වඩා වැඩි. එහෙම වෙලාවට අපි කියනවා හයිඩ්‍රජන් වායුව පරිපූර්ණ වායුවට සාපේක්ෂව ධන අපගමනයක්. ධන කියන්නේ වැඩි. ධන අපගමන වෙනස ධන වැඩි යගේ අපේ පරිපූර්ණ නම් පෙන්වන්නනේ උත්තරේ එකයි කියලා ඒ පිළින යටතේ පරිපූර්ණ නොවන නිසා පෙන්වන්නේ වැඩි යගයක්. ඒ නිසා හයිඩ්‍රජන් වායුව පරිපූර්ණ හැසිරීමෙන් ධන අපගමනයක් පෙන්වනවා කියලා කියනවා. ඒ විදිහටම හීලියම් වලටත් ඒ ලක්ෂණයමයි තියෙන්නේ. හැබැයි හයිඩ්‍රජන් තරම් ඉෂඩලාගේ වැඩි වෙලා නැහැ. නමුත් එකට සාපේක්ෂව වැඩි වෙලා. ඒතර එයත් ධන අපගමනයක් පෙන්වන්නේ. ඒතර ඒව දිගටම ධන අපගමන.
ප්‍රස්ථාරයේ විදියට කාබන් මොනොක්සයිඩ් සහ මීතේන් වායු අපි මීතේන් වායුව ගම මේ කොළ පාටෙන් ඇඳලා තියෙන වක්‍රය ඒකෙදි අරට වඩා වෙනස්. මුලදී පටන් ගන්නකොට එකට ආසන්නයි ඒ පරීක්ෂණේ පටන් ගන්න දත්තේනේ. ඊට පස්සේ පීඩනය ටික ටික වැඩි කරගෙන යද්දී ඉෂඩ්ඩලාගේ එකට වඩා ටික ටික අඩු වෙලා තියෙන්නේ. පීඩනය පොඩ වැඩි කරගෙන යනකොට එකට වඩා අඩු වෙලා තියෙන්නේ ඉෂඩ්ඩලාගේ. එතකොට අපි කියනවා මේ CHO කාබන් මොනොක්සයිඩ් වායුව එහෙම මෙන්න පීඩනය වැඩි කරගෙන යද්දී මේ දක්වා විතර දැන් ගත්තේ වැඩි කරගෙන යද්දී ඉෂඩ්ඩලාගය එකට වඩා අඩු වෙලා ඒ නිසා අපි කියනවා මේ ගොඩක් අඩු පීඩන තත්ත්වය යටතේ මේ වායු දෙක පරිපූර්ණ හැසිරීමෙන් ඍණ අපගමනයක් වෙනවා. දැන් ඉෂඩ් වලට එන්න ඕනේ එකයිනේ එන්න ඕනේ හරිනම් පරිපූර්ණ එකයි එන්න ඕනේ. දැන් මේ වගේ තැනකදී පීඩනයක් තෝරාගෙන ඉහළ රේඛාවක් යනවා මේ රේඛාව මෙතනින් කැපෙනවා. ඒතර මේ පැත්තෙන් වම් පැත්තට කියවුවම අගය එකට වඩා අඩු උත්තරයක් එන්නේ. එතකොට ඉෂඩ්ලාගේ සංගුණිකයාගේ එකට වඩා අඩුයි. ඒ නිසා අපි කියනවා අඩු පීඩන යටතේ CH4 වායු කාබන් මොනොක්සයිඩ් ඔය ඇමෝනියා ඔක්සිජන් ඒවටත් එහෙම තමයි ඉන්නේ. එන්නේ එතකොට මෙහෙම අඩු වගේ යන නිසා ඍණ අපගමනයක් පේනනවා. දැන් ඒතර පටහැනි වුණා. හයිඩ්‍රජන් හීලියම් දෙකම ධන අපගමන දිගටම පේනනේ පීඩනය වැඩි කරන යද්දී මේ වායු දෙකට මුලින් ඍණ අපගමන පෙන්නලා යම්කිසි අවමාගයකට එනවා මේ අඩුමාගයකට එනවා. ඊට පස්සේ තව පීඩනය වෙන ආයෙ දැන් ඉස්සෙල්ලාගේ පොඩ වැඩි වෙන්න පටන් ගන්නවා. පොඩ වැඩි වෙන්න පටන් අරන් මෙන්න මේ කැපෙන ලක්ෂණේ මේ පීඩනය පහු කරපු ගමන් ආපහු එකට වඩා වැඩි උත්තර පෙන්නනවා. එකට වඩා වැඩි අගයන් පෙන්නනවා. ඒ නිසා මේ වායු දෙකම පීඩනය අඩුමාගයේ ඉඳලා ක්‍රමයෙන් වැඩි කරගෙන යද්දී ආරම්භයේදී ඍණ අපගමන අවසානයේදී ධන අපගමන. ඒකයි මේ වායු දෙක අරන් තියෙන්නේ. ඉතින් සමහර ඒවා දිගටම දාන අපගමන. ඊළඟට තව කාරණේ මේ ප්‍රස්ථාරයෙන් පේනවා වායුව තාත්වික වායු කුමක්වත් හීලියම්, හයිඩ්‍රජන්, මීතේන්, කාබන් මොනොක්සයිඩ් නැත්නම් ඇමෝනියා, ඔක්සිජන්, නයිට්‍රජන් වායුව ගත්තේම ඊටාම ඉහළ පීඩනයක් යටතේ මෙහෙට යන පීඩනය වැඩි වෙන යාගේ දකුණු පැත්තට යන පීඩනය යාගේ වැඩි. ඒතර ඊටා ඉහළ පීඩනය යටතේ සියලුම තාත්වික වායු පෙන්වන්නේ ධන අපගමන. ඉෂඩ්ලාගේ එකට වඩා වැඩි. එහෙනම් සීලම තාත්වික වායු ඉතා ඉහළ පීඩන යටතේ පෙන්වන්නේ ධන අපගමන. මේ වායු වර්ග හතරක් ගත්තේ සමහර ඒවා දිගටම ධන අපගමන, මේ වගේ වායු මුලදී ඍණ අපගමන, පස්සේ ධන අපගමන. නමුත් සීලම තාත්වික වායු මේ ප්‍රස්ථාරය අනුව ගොඩාක් වැඩි ඉහළ පීඩන යටතේ ධන අපගමන පෙන්නනවා කියලා මේ ප්‍රස්ථාරයෙන් පේනවා. ඉතින් මේක පාඩම් කරගන්න. මේ අර බහුවර්ණවල දෙනවනේ සත්‍ය ප්‍රකාශය වර්ණය අසත්‍ය ප්‍රකාශය තෝරන ඒවට මේවා ඇතුළත් කරනවා. ඒකට ඒවා කල්පනා කරලා බලන්න ඕනේ. හරි? ඒකයි අදහස. මේ මා කළ පැහැදිලි කිරීම දැන් මෙතන සටහනේ තියෙනවා කියලා බලමු. විවිධ වර්ගයේ තාත්වික වායු සඳහා ප්‍රස්ථාර වර්ග දෙකක් ලැබිලා තියෙනවා. මේ සටහන අනුව කියන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් සඳහා පීඩනය වැඩි වෙනට ඉෂඩ්ලාගේ වැඩි වී ඇත. මගේ ධන අපගමනයක් වෙනවා ඒකයි. දෙවන වර්ගයේ කිව්වේ කාබන් මොනොක්සයිඩ්, මීතේන් වගේ වායු සඳහා පළමුව පරිපූර්ණ තත්වෙන් ඍණ අපගමනයක්. ඍණ කියන්නේ ඉෂඩ්ලාගේ එකට වඩා අඩුයි. මේ ඔක්කොම සටහන් කරලා තියෙන ඉෂඩ්ලාගේ එකට වඩා අඩු නම් ඍණ වැඩි නම් ධන. හරි? අගේ අඩු කියන එක පේනන අතර ඉෂඩ් අගය පීඩනයේ වැඩිවීමත් සමග අඩු වී වායුවකට ආවේනික අවම අපගමනයකට මේ වගේ අඩුම අගයකට ඇවිල්ලා ඊට පස්සේ ආපහු වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ටිකයි මේ වාක්‍යයෙන් තියෙන්නේ. ඊළඟට සියලු තත්ත්ව යටතේ තාත්වික වායු සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වායු සමීකරණය පිළිපදින්නේ නැහැ කියන එක තමයි මේකෙන් අනාවරණය වෙන්නේ. එතකොට අපි PV සමාන NRT පදනම් කරගෙනනේ පරිපූර්ණ වායු සමීකරණය පදනම් කරගෙනනේ මේ සාම්පීඩිතා සංගුණක නැත්නම් සාධක ආරම් ප්‍රස්ථාරගත කරේ. මේ ප්‍රස්ථාර දිහා බැලුවම තාත්වික කිසිම වායුවක් පරිපූර්ණ වායු සමීකරණේ හරියටම පිළිපදින්නේ නැහැ. දෝෂ සහිතව තමයි පිළිපදින්නේ. ඒකයි මේ ප්‍රස්ථාරයෙන් අන්තිමට නිගමනය අපි බැලුවේ වෙනසනේ. තාත්වික වායුවක පරිපූර්ණ හැසිරීම සිදු කරන අපගමන. ඒ නිසා අවසානට කියනවා ප්‍රස්ථාරය දිහා බැලුවම එහෙම කිසිම තාත්වික වායුවක් මේ පරිපූර්ණ වායු සමීකරණය හරියටම පිළිපදින්නේ නැහැ කියන එකයි. එහෙමනම් එන්න ඕනේ හැම එකටම මේ වගේ සරල රේඛාවක් මේ කුඩම යන සරල රේඛාවක් එන්න ඕනේ. හරි ඒක. ඊළඟට මේ කුඩා රූපයක් තියෙනවා මෙතන. හරි පොඩියට ඇඳලා. ඒක ගැන විස්තරයක් තමයි දැන් වෙනම පෙන්වුම් කරන්නේ. ඒතර මේ පරීක්ෂණය කරේ කිසියම් වායුවක මෞලයක් සඳහානේ අතන කියනවා n සමාන 1ටනේ ගත්තේ මෞලයක් සඳහා නියත උෂ්ණත්වයක් යටතේ තමයි කරේ පරීක්ෂණය. ඉතින් නියත උෂ්ණත්වයක් යටතේ වායු මෞලයක් සඳහා
වායු මවුලයක් සඳහා නියත උෂ්ණත්වයක් යට තමයි පරීක්ෂණය සිදු කරේ. ඒතකොට ඒකේ ගම්ම්‍ය වෙනවා වායුවේ ස්කන්ධයත් නියතයි උෂ්ණත්වය නියතයි. ඒතර පීඩනය වෙනස් කර කර තමයි PV යට අපි ප්‍රස්ථාරගත කළ දෙන්නේ. වෙන විදිහකින් කිව්වොත් ඒ බොයිල් නියමයනේ. ඒතර පීඩනය ඉදිරියේ PV ගුණිතය ප්‍රස්ථාරගත කරා කියලා සලකන්න බෑ RT නියතයක්. එතකොට ඒකයි මේ වෙන් කළක් මෙතනින් ඇඳලා තියෙන්නේ. පොඩි ප්‍රස්ථාරයක්. ඒතර ඒකෙත් මේ නිල් පාටෙන් පෙන්වන්නේ පරිපූර්ණ වායුවක් සඳහා පරිමාව ඉදිරියේ පීඩනය ප්‍රස්ථාරගත කරොත් මේකේ දත්තම අරගෙන ප්‍රස්ථාරගත කරොත් මෙන්න මේ නිල් වක්‍රයෙන් පෙන්눔 කරනවා. පරිපූර්ණ වායුවක් සඳහා ඒ තත්ත්වය යටතේම තාත්වික වායුවකින් මවුලයක් අරගෙන පරීක්ෂණ කරලා පරිමාව ඉදිරියේ පීඩනය ප්‍රස්ථාරගත කරොත් මේ රතු පාට වක්‍ර කොටසෙන් පෙන්눔 කරනවා. ඒකයි අපගමනී වෙනස මේ බලන්න යන්නේ. ඒක පරිපූර්ණ නම් එන්නේ නිල් පාට වක්‍රය, තාත්වික වායුවකට එන්නේ මේ රතු පාටෙන් දැක්වෙන වක්‍රය. ඒතර මේ දෙක සමපාත වෙලා නැහැ. මේ පහළ හරියද ටිකක් කිට්ටුවෙන් යනවා සමපාත වෙලා මේ ඉහළදී ගොඩක් වෙනස් වෙනවා. දැන් ඒක හොඳට මේ ප්‍රස්ථාරයෙන් දැනගන්න ඕනේ. බලන්න වඩාත් ඉහළ පීඩන දැන් මේ පීඩනාක්ෂය එතන මෙතන බිංදුව 1 2 මෙහෙම පීඩනේ වැඩි වෙන්නේ ගොඩාක් වැඩි පීඩනවලදී ගොඩාක් ඉහළ පීඩනවලදී පරිපූර්ණ වායුවට වඩා ගොඩාක් ඉහළ පීඩනවලදී පරිපූර්ණ වායුවකට වඩා තාත්වික වායුවේ පරිමාව පොඩ්ඩක් වැඩි. දැන් බලන්න මේ පීඩනාක්ෂයෙන් එක ලක්ෂයක් අපි තෝරගමු අරගෙන තිරසට රේඛාවක් ඇඳොත් ඒ පීඩනය යටතේ පරිපූර්ණ නම් වායුව දෙන්න ඕනි පරිමාව ඒ කැපෙන ලක්ෂයෙන් පහළට ගත්තම මේ වගේ අඩුතනකට එනවා. මේ වගේ අඩුතනකට එනවා. ඊළඟට ඒ පීඩනය යටතේම තාත්වික වායුවක පරිමාවක තව ඉදිරියට රේඛාව දික් කරන්න එපා. ඒතකොට මෙහෙන් කැපෙන්නේ. එතකොට කියවන අගය කලින් පරිමාවට වඩා වැඩි පරිමාවක්. ඒ නිසා ඒක සරලව අදහසක් වශයෙන් කිව්වොත් වඩා ඉහළ පීඩනවලදී පරිපූර්ණ වායුවක පරිමාවට සාපේක්ෂකව තාත්වික වායුවේ පරිමාව ටිකක් වැඩි අගයක් පෙන්눔 කරනවා. ඒකයි ඒකේ අදහස. ඊළඟට පීඩනයේ තරමක් අඩු වෙනකොට බොහෝ දුරට කිට්ටුවෙන් යනවා. ගොඩාක්ම අඩු වෙනකොට පරිපූර්ණයකට වඩා තාත්විකයි පොඩි අඩුවීමක් පෙන්වන කෙන. ඒක වැඩි ගණගෙන බොහොම කිට්ටුවෙන් යන නිසා මේ ටිකෙන් බොහොම පැහැදිලිව අපගමනය පෙන්වුම් කෙරෙනවා. ඒකයි මේ කියලා තියෙන අපි ටිකක් මේ සටහනෙන් බලමු. පරිපූර්ණ වායුවේ මවුලයක් සැලකුව විට නියත උෂ්ණත්වයකදී පීඩනය සමග ඉෂඩ් විචලනය x අක්ෂයට සමාන්තරව යන්න ඕනේ. PV නියතයක් වන අතර බොයිල් නීමට අනුව මේ පොඩි ප්‍රස්ථාරය පෙන්වන කෙන පීට ඉදිරියේ ඉෂඩ් ප්‍රස්ථාරයේ සියලු පීඩන සඳහා සරල රේඛාවක් වේ. කුඩා රූපයෙන් දැක්වෙන පීඩනය සහ පරිමාතර වක්‍රය මගින්ද මේ පොඩි ප්‍රස්ථාරය කියන්නේ වක්‍රය මගින්ද පරිපූර්ණ තත්වයෙන් අපගමනය වීම අවබෝධ කරගන්න පුළුවන්. මොකද්ද වෙනස් වෙන්නේ? එතන මෙතන පරිමා වෙනස් වීම දැන් මම පැහැදිලි කරා. එම වක්‍රය මගින් තාත්වික වායුවක් සඳහා පීඩනය සහ පරිමාව දත්ත සෛද්‍යාන්තිකව ගණනය කරන ලද අගයන් සමග සංසන්දනය කර ඇත. පරිපූර්ණ නම් ගණනය කරලා ගන්න ඕනේ. මොකද එහෙම වායුවක් නැනේ ප්‍රායෝගිකව මනින්න ගණනය කළා තාත්වික වායුවක් ඒ තත්වයට යටතේ පරිමාව මැනලා තමයි ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. එය බොයිල් නියමයට අදාළ වක්‍රයක් එන්නේ. තාත්වික වායු පරිපූර්ණ හැසිරීම දක්වයි නම් එම වක්‍ර දෙක එකිනෙක සමපාත වෙන්න ඕනේ. එතකොට තාත්වික වායුවයි පරිපූර්ණ වායුවයි දෙකම එක මත එක සමපාත වෙච්ච එකක් එන්න ඕනි. තාත්වික වායුත් පරිපූර්ණ විදියට හැසිරෙනවා නම් පරිපූර්ණ නොවන නිසා තමයි මෙහෙම වක්‍ර දෙක වෙනස් වෙලා තියෙන්නේ. ගොඩාක් ඉහළ පීඩනවලදී තමයි මේ සම්බන්ධය හොඳට අපගමනය පෙන්눔 කරන්නේ. එතන ඒක වෙන මෙතන කියලා තියෙනවා. ඉතා ඉහළ පීඩනවලදී අර මම කිව්ව විස්තරය. ඉතා ඉහළ පීඩනවලදී මනින ලද පරිමාව ගණනය කරන ලද පරිමාවට වඩා වැඩි. ඒ කියන්නේ පරිපූර්ණ වායුවක පරිමාව ගණනය කරලා ගන්න ඕනේ. ඊට වඩා තාත්වික වායුවේ පරිමාව පරීක්ෂණාත්මක යනම වැඩි අගයක් එනවා. ඒකයි කියන්නේ ඉතා ඉහළ පීඩනවලදී මනින ලද පරිමාව ගණනය කරන ලද පරිමාවට වඩා වැඩි බවද අඩු පීඩනවලදී මනින ලද ගණනය කරන ලද පරිමා එකිනෙකට සමීප වන බවද හරියටම ටිකක් සමීප වන බවද මේ ප්‍රස්ථාරයෙන් පේනවා. අඩු පීඩන තත්ත්ව පරිපූර්ණ හැසිරීමට ආධාර වන බව මින් තවදුරටත් ඒ නිසා අඩු පීඩන තත්ත්ව තමයි තාත්වික වායු පරිපූර්ණ හැසිරීමට හිතකර වෙන්නේ. මේ පීඩන අඩු වෙන පරාසය තමයි එක මත එක ටිකක් හරි සමපාත වගේ පේන්නේ. ටිකක් හරි පේන්නේ. ඒ නිසා අඩු පීඩන එනම් හිතකර වෙනවා තාත්වික වායු පරිපූර්ණ
හැසිරීම පෙන්වුම් කිරීමට. පරිමාව ඊතා විශාල නම් බඳුනේ පරිමාව සමග සසඳන විට වායු අණුවල පරිමාව නොසලකා හැරිය හැකිය. එවිට වායු පරිපූර්ණ හැසිරීම පෙන්වයි. නැතහොත් පීඩනය ඊතා අඩුවන විට තාත්වික වායුක හැසිරීම පරිපූර්ණ තත්ත්වයට බෙහෙවින් ළඟා වෙනවා. උෂ්ණත්වයත් ඉහළ නම් තවත් හොඳට පරිපූර්ණ තත්ත්වයට ළඟා වෙනවා. ඒ නිසා පීඩනයයි උෂ්ණත්වයයි කියන ලක්ෂණ දෙකම මේට සම්බන්ධ වෙනවා කියන එකයි එතනින් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ එකම උෂ්ණත්වයක් යටතේ මේ වායු වලින් මෞලයේ සලකලා තමයි මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. වෙනස් උෂ්ණත්ව යටතේ සංසන්දනයක් එතන කරලා නැහැ. ඒ නිසා දැන් අපි පීඩනයේ විතරනේ මේකෙන් ගත්තේ. එහෙමනම් උෂ්ණත්වයත් අඩු කරාම තවදුරටත් පරිපූර්ණ හැසිරීමට කිට්ටු හැසිරීමක් පෙන්වන්න එපා. එහෙනම් ඊළඟට අපි බලමු උෂ්ණත්වයත් අඩු කරලා කොහොමද උෂ්ණත්වයත් වැඩි කරලා බලමු කොහොමද එන්නේ පරිපූර්ණ හැසිරීමට සම්බන්ධය කියලා. එහෙමනම් වෙනස් උෂ්ණත්වය යටතේ බලමු මේ ප්‍රස්ථාරය පිටු දෙකට යටින මේක අරන් විස්තර කරලා ආපුවා මෙතෙන්ට එමු බලන්න. මේ තියෙන්නේ විවිධ උෂ්ණත්වවලදී එක වායුවක් විවිධ උෂ්ණත්වවලදී එක වායුවකින් මෞලයක් අරගෙන පීඩනයේ ඉදිරියේ සම්පීඩ්‍යතා සාධකය ප්‍රස්ථාරගත කිරීම බලමු. ඒතර මේ සඳහා අරන් තියෙන්නේ මීතේන් වායුව වෙනස් නියත උෂ්ණත්වය යටතේ තබාගෙන පීඩනයේ ඉදිරියේ ඉෂඩ් ප්‍රස්ථාරය. දැන් බලන්න මෙතන මේ ප්‍රස්ථාරය ටිකක් නකල බලමු. ඒතර මේ උෂ්ණත්ව ටික බලන්න මේ ඉඳලා කියවගෙන. ඒතර මේ කහ වර්ණයෙන් පෙන්වන්න කරන්නේ ඒ මීතේන් වායුවේ මෞලයක් 1000 කෙල්වින් නියත උෂ්ණත්වයේ තියාගෙන පරීක්ෂණය කරලා පීඩනයේ ඉදිරියේ ඉෂඩ් ප්‍රස්ථාරයේ පෙන්වන්න කරන්නේ. ඊළඟට දම් පාටෙන් 650 කෙල්වින් නියත උෂ්ණත්වයක් යටතේ පරීක්ෂණය කරාම ලැබෙන ආකාරය. මේ විදිහට කෙල්වින් 10, කෙල්වින් 650, කෙල්වින් 500, කෙල්වින් 200. ඒ වගේ උෂ්ණත්ව 4ක් යටතේ පරීක්ෂණ කරලා ඒ පාඨාංක තමයි මේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ඒතර එකෙන් මෙහෙම දෙයක් පැහැදිලි වෙනවා. බලන්න. උෂ්ණත්වය ගොඩාක් වැඩි නම් කෙල්වින් 10 නේ. එතකොට මේ කහ පාට සටහනනේ ලැබෙන්නේ. ඒතර බලන්න මුල් හරියේ ඉෂ්ඩ්ලාගේ එකයි මේ පීඩනය 300 මේ ඒ දක්වා යනකම් ඒක මතමයි රේඛාව ගිහිල්ලා තියෙන්නේ. එතකොට වඩා ඉහළ උෂ්ණත්වයක් යටතේ මීතේන් වායුවේ ඉෂ්ඩ්ලාගේ එක ලෙස ලොකු පීඩන පරාසයක පවතින 300ට යනකම් මෙහෙම ගිහිල්ලා තියෙනවා පීඩනය. හරි. ඊළඟට තවත් පීඩනය වැඩි කරනකොට වෙලා තියෙන්නේ ඉෂ්ඩ්ලාගේ එකට වඩා ටික වැඩි වෙලා දෙනවා. ඒ නිසා මෙන්න මේ කොටසේදී මීතේන් වායුවේ පරිපූර්ණ හැසිරීමට බොහෝ සෙයින් සමීප හැසිරීම පෙන්වන්න කරනවා. කෙල්වින් 10යි. ඒ වගේම කෙල්වින් 650යිදි සැලකුවොත් මේ උෂ්ණත්වය පොඩ්ඩක් අඩුයිනේ. අරතරන් දුරට ඉෂ්ඩ්ලාගේ එක පවත්වාගෙන ගෙන ඊට කලින්ම එකට වඩා වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වවල තමයි එමනම් මීතේන් වායුව නැත්නම් අනිකුත් තාත්වික වායුව බොහෝ සෙයින් පරිපූර්ණ තත්වයට කිට්ටු හැසිරීම පෙන්වන්න කරන්නේ. උෂ්ණත්වය කෙල්වින් 200 වගේ ගොඩක් අඩු වගේක් ගත්තොත් අර කලින් ප්‍රස්ථාරයේ වගේ මුලදී ඍණ අපගමනයක් අවමාගයට ඇවිල්ලා ඊට පස්සේ ආපහු ධන අපගමනයට ගිලා තියෙන නිසා මේ ප්‍රස්ථාරයෙන් පේනවා මීතේන් වායුව වඩා ඉහළ උෂ්ණත්වයක් යටතේ තමයි ඉෂ්ඩ්ලාගේ එකට බොහෝ දුරට සමානව තියාගන්නේ වැඩි පීඩන පරාසයක් තුල කියලා. ඒතර අපි කලින් කිව්වේ අඩු පීඩන හිත කරයි දැන් කියනවා ඉහළ උෂ්ණත්ව හිත කරයි. පරිපූර්ණ තත්වයට සමීප වෙන්න. එතකොට මේ කරුණු දෙකම සම්බන්ධ කරලා කලින් පීඩනයත් එක්ක බැලුවා දැන් උෂ්ණත්වයත් එක්ක බැලුවා. ඊට පස්සේ අපි ආපහු යමු මේ කලින් හිටපු තැනට පාඩමේ. ඒ අපගමන සංසන්දනය කළ අවසාන වශයෙන් කිව්වා ඉහළ උෂ්ණත්ව සහ අඩු පීඩන යටතේදී මේ තාත්වික වායු පරිපූර්ණ හැසිරීමට බොහෝ සෙයින් ළඟාවන වා කියන එක.
ඒක තමයි විස්තරේ තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් මේ අපගමනේ තවත් විදිහකට බලන්න. දැන් ඉෂඩලාගේනේ සංසන්දනය කරේ තවත් කරුණු වරන් සංසන්දනය කළ බලන්න පුළුවන්. තාත්වික වායු පරිපූර්ණ හැසිරීමෙන් මොනතරම් දුරට අපගමනය වෙනවාද කියලා. කලින් බැලුවේ සම්පීඩ්‍යතා සාධකයේ උදව් කරගන්නේ. දැන් අපිට පුළුවන් මේ මෞලික පරිමාවත් අරගෙන එහෙම සම්බන්ධය බලන්න. මෙතනින් ඊටේ විස්තරය තියෙනවා. තාත්වික වායු වල මේ හැසිරීම පරිපූර්ණ වායු සමග සංසන්දනය කළ විට දෙන ලද උෂ්ණත්වයකදී සහ පීඩනයකදී මෞලික පරිමාවයේ විචලනය සහ සම්පීඩිත සාධකය අතර සම්බන්ධතාවය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. දැන් මේ හිතන්න තාත්වික වායුවක මෞල එකක පරිමාව අරගන්නවා V කියලා. එතන යටින් පොඩි දෙයක් තියෙනවා තාත්වික වායු කියලා වචනේම ලියලා තියෙනවා. තාත්වික වායුවක මෞලයක පරිමාව V කියලා අරන් තියෙනවා. පරිපූර්ණ වායුවක මෞලිකක පරිමාව ඒ තත්ත්වය යටතේදීම V පරිපූර්ණ කියලා ලියලා තියෙනවා. ඒතර මේ තාත්වික වායුවේ මෞලයේ පරිමාව මේ ඒක පරිපූර්ණ වායුවක් වශයෙන් සැලකුවා පරිපූර්ණ වායුවක මෞලිකක පරිමාව තමයි V පරිපූර්ණ කියලා ලියලා තියෙන්නේ. ඉතින් අපි සම්පීඩිත සාධකයේ ගත්තොත් එහෙම දෙන ලද උෂ්ණත්වයකදී හා පීඩනයකදී ගත්තොත් අතරගත ඉෂර් සමානයි PV යට RT නේ. එතකොට දැන් මේක සංසන්දනය කරන්න ඕනි මෞලික පරිමාව ඉදිරිපත් කරනකොට එකම පීඩනයක් සහ එකම උෂ්ණත්වයක් යටතේ. ඒතර එකම පීඩනයක් සහ එකම උෂ්ණත්වයක් යටතේ තාත්වික වායුවක මෞලික පරිමාව ගණනය කර ගන්නවා. ඒ උෂ්ණත්ව පීඩන යටතේම තාත්වික වායුවකත් එහෙම පරීක්ෂණාත්මකව ගන්නවා. ඒ තමයි මේ සමීකරණ දෙකට ලියලා තියෙන්නේ. හරි. ඉෂඩ් සමානයි මෙතන P අකුර කැපිලා යන ඉස්සලා ඉරන P අකුර මෙතන තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඒතර P V තාත්විකයට RT ඉෂඩ්. ඒ වගේම පරිපූර්ණ වායු සමීකරණය ගත්තොත් PV පරිපූර්ණ සමානයි RT. මෞල එකකට නිසා n අකුර ලියවිලා නැහැ. n කියන්නේ එකයි නිසා n අකුර මෙතන නැහැ. මෙතනත් අර මෞල එකකට සලකපු නිසා. එතකොට මේන්නේ තාත්වික වායුවේ අගය සම්පීඩිතා සාධකය කියන එකට ඇතුළත් කරලා තියෙනවා. මෙතන පරිපූර්ණ වායුවේ පරිමාව පරිපූර්ණ වායු සමීකරණයට ඇතුළත් කරලා ඒක මෞලයක් සඳහා. ඒතර PV සමානයි RT. ඒතර මේ සමීකරණ දෙක බෙදපු ගමන් පීඩනයේ පොදි, උෂ්ණත්වයේ පොදි, R පොදි ඒවා කැපිලා යනවා පොදු නිසා. එතකොට ලැබෙනවා ඉෂඩ් සමානයි තාත්වික වායුවේ පරිමාව මෞලයක පරිමාව බෙදීම පරිපූර්ණ වායුවේ පරිමාව. ඒතකොට මේ සමීකරණයෙන් පේනවා තාත්වික වායුවත් පරිපූර්ණ විදියට හැසිරෙනවා නම් මේ දෙකටම එකම උත්තරේ එන්න ඕනේ. තාත්වික වායුවත් පරිපූර්ණ විදිහට හැසිරෙනවා පරිමාව එකම වෙන්න ඕනේ. ඒ නිසා කැපිලා උත්තරේ එකයි එනතන ඉෂඩ් සමාන එකේ එන්න ඕනේ. දැන් ප්‍රායෝගික මයිනාගේ මෙතන දැම්මොත් උත්තරේ එක වෙන්නේ නැහැ වෙනස් අගයන් එනවා. ඒකයි සම්පීඩිත සාධකය වගේම මේ මෞලික පරිමාව සම්බන්ධ කරගෙන ඒ අපගමනය ගන්න ඕනේ කියන එක. පරිපූර්ණ ලෙස හැසිරියේ නම් මෞලික පරිමාවත් අතර අනුපාතය එයාගේ පරිමාවයි මෞලික පරිමාව අතර අනුපාතය සමාන වෙන්න ඕනේ කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. මේ වර්ගයේ පරීක්ෂණ වලට අනුව සියලු තත්ත්ව යටතේදී තාත්වික වායු බොයිල් නියමය, චාර්ල්ස් නියමය, ඇවගාඩ්‍රෝ නියමය කලින් ඉගෙන ගත්තා සම්පූර්ණයෙන්ම නොපිළිපදින බව, පිළිපදින්නේ නැති බව පේනවා. ඒකයි මේ අදහස. ඒ සියලු තත්ත්ව කියන්නේ සෑම උෂ්ණත්වයක්ම සෑම පීඩනයක්ම සියලු පීඩන සියලු උෂ්ණත්ව යටතේ අර නියම එකක්වත් තාත්වික වායු හරියටම පිළිපදින්නේ නැහැ කියන එකයි මේකේ අදහස. එතකොට පරිපූර්ණ හැසිරීමෙන් අපගමනය වන්නේ ඇයිද යන්න කුමන තත්ත්වය යටතේදී වායු පරිපූර්ණ තත්ත්වයට අපගමනය වේද යන්න අවබෝධ කරගන්න ඕනේ. මොන තත්ත්වයටද අපගමනය වෙන්නේ මොන තත්ත්වයටද අපගමනය වීම අඩු වෙන්නේ කියන එක මේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ අවබෝධයක් තියෙන්න ඕනේ එකයි මෙතන මේ අදහස් කරන්නේ. අපිට චාලක අණුකවාදී උපකල්පන යොදා ගන්න පුළුවන් මේක පැහැදිලි කරන්න. එනම් වායු අණු අතර ආකර්ෂණ බල වායු අණු අතර ආකර්ෂණ බල නොපවතින බවත් ඒ වගේ නැහැනේ පරිපූර්ණ වෙනකොට වායු අන්තර්ගත බඳුනේ පරිමාව සමග සසඳන කල වායු අණු වල පරිමාව නොගිනිය හැකි තරම් කුඩා බවත් උපකල්පනය කරා චාලකවාදීදී. අණුවල පරිමාව ගණන් ගන්න බැරි තරම් කුඩායි ආකර්ෂණ විකර්ෂණ කිසිවක් නැහැ කියන එක උපකල්පනය කරා. ඒතර වායු අණු අතර දැන් මෙතන තර්කයක් තියෙනවා. වායු අණු අතර ආකර්ෂණ බල නොපවතී නම් ඉතින් අපි දන්න මොන හරි වායුවක අණු අතර ආකර්ෂණ බල නැත්නම් අපිට ඒ වායුව
කිසිදාක ද්‍රව කරන්න බෑ. ඒ ද්‍රව කරන්න අණු අතර ආකර්ෂණ තිබ්බොත් නෙවෙයි එකට එකතු කරලා සමූහයක් වශයෙන් ද්‍රව අවස්ථාවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ආකර්ෂණ බල නැත්නම් එහෙම එකතු කරලා එකට තියන්න බෑ. ආකර්ෂණ නැහැනේ. ඒ නිසා ආකර්ෂණ බල නැත්නම් වායුවක් කවදාවත් කිසිදා ද්‍රව කරන්න බෑ මොන තත්ත්ව කරත්. ඒකයි ඒකේ අදහස. සිසිල් කළ විට සහ සම්පීඩනය කළ විට වායු ද්‍රව කළ හැකි බව අපි දන්නවා. ඔක්සිජන් වායුගොලි දැන් අර කර්මාන්ත රසායනයේදී ඇමෝනියා නිෂ්පාදනයට අවශ්‍ය කරන නයිට්‍රජන් වායුව වායුගොල වාතයේ තියෙන නයිට්‍රජන් වායුව ගන්න. වායුව ද්‍රවීකරණය කළා බාහික ගසෙන් ගන්නවා. ඒකේ පාඩෙන්දී යව වෙනවා. එතකොට සාමාන්‍ය වායුව අපි සම්පීඩනය කළ සිසිල් කරාම ද්‍රව තත්ත්වයට පත් කරනවා. ඒ නිසා එහෙම වෙන්නේ සාමාන්‍ය වායු වල අණු අතර ආකර්ෂණ බල තිබෙන නිසා. ඒකයි ද්‍රව කරන්න පුළුවන්. එවනම් පරිපූර්ණ වායුවක් කවදාවත් එතකොට එහෙම තිබුණා නම් ද්‍රව කරන්න බෑ. ඊතරම් කිව්වේ ආකර්ෂණ බල තියෙන නිසා තමයි එහෙම වායු ද්‍රව කරන්න පුළුවන් වෙන්නේ කියන එක. එතකොට දැන් මේ අර ධන ඍණ අපගමන වලට හේතුව දැන් පොඩ්ඩක් මේ ඇතුළත් කරලා තියෙන්නේ. ඒතර තාත්වික වායු ගත්තම ඒ අණු අතර අණුක ආකර්ෂණ අණුක විකර්ෂණ හැම වෙලෙම තියෙනවා. ඔක්සිජන් නයිට්‍රජන් මොනවාරි දන්න වායුවක් ගත්තොත් ඒ අණු අතර හැම වෙලෙම ආකර්ෂණ විකර්ෂණ පවතිනවාමයි. හැබැයි වායුව ඉන්න තත්ත්ව උෂ්ණත්ව පීඩන අණුව ඔය ආකර්ෂණ සහ විකර්ෂණ අතර වෙනසක් වෙනවා. සමහර තත්ත්ව යටතේදී සමස්ත ආකර්ෂණ ප්‍රබල වෙනවා. ඒ කියන්නේ විකර්ෂණ තියෙද විකර්ෂණ දුර්වලයි ආකර්ෂණ ප්‍රබලයි. සමහර තත්ත්ව යටතේදී ඒක අනෙක් පැත්ත. විකර්ෂණ ප්‍රබල වෙනවා ආකර්ෂණ දුර්වල. ඒ සාමාන්‍ය වායු වල ලක්ෂණයක්. එතකොට සමස්ත ආකර්ෂණ ප්‍රබල නම් වායුවක තාත්වික වායු කියන දැන් කියන්නේ තාත්වික වායු අණු අතර විකර්ෂණ වලට වඩා ආකර්ෂණ ප්‍රබල නම් විකර්ෂණ වලට වඩා ආකර්ෂණ ප්‍රබල නම් එතකොට මෙන්න මේ ලක්ෂණ එනවා. සමස්ත ආකර්ෂණ බල ප්‍රබල විට ඉෂඩ් වල අගය එකට වඩා අඩු වෙනවා. ඉෂඩ් වල අගය එකට වඩා අඩු වෙනවා. ඒකයි ඍණ අපගමන පෙන්වුම් කරන්නේ. ඒතර තාත්වික වායු අණු අතර හැම වෙලේම ආකර්ෂණ විකර්ෂණ දෙකම තියෙනවා. ඉන්න උෂ්ණත්වය සහ පීඩනය අනුව ඒ වගේ ප්‍රබලතා වෙනස් වෙනවා. සමහර තත්ත්ව යටතේ තාත්වික වායු වල විකර්ෂණ වලට වඩා මුළු විකර්ෂණ වලට වඩා ආකර්ෂණ ප්‍රබලයි. සමහර තත්ත්ව යටතේ ආකර්ෂණ දුර්වලයි විකර්ෂණ ප්‍රබලයි. අන්නේ කරුණු දෙක අනුව තමයි ඉෂඩ් වල අගය එකට වඩා වැඩි හෝ අඩු වෙන්නේ තාත්වික වායු වලට. ඒක මෙතන කෙටියෙන් කියනවා. සමස්ත ආකර්ෂණ ප්‍රබල වෙලාවට ඉෂඩ් වල අගය එකට වඩා අඩුයි. ඒ කියන්නේ ඍණ අපගමන පෙන්වනවා. සමස්ත විකර්ෂණ ප්‍රබල වෙලාවට සමස්ත ආකර්ෂණක් තියෙනවා. ඊට වඩා විකර්ෂණය ප්‍රබල වෙන්නේ. එතකොට ඉෂඩ් වල අගය එකට වඩා වැඩි වෙනවා ධන අපගමන පෙන්වනවා. අවසාන වශයෙන් එක තමයි දැනගන්න ඕනේ. ඉෂඩ් වල අගය එකට වඩා වැඩි වෙන අවස්ථාවයි අඩු වෙන අවස්ථාවයි ධන අපගමන සහ ඍණ අපගමන තාත්වික වායු පෙනෙන අවස්ථාවයි. මෙතන තමයි ප්‍රධාන කාරණේ තියෙන්නේ. සමස්ත ආකර්ෂණ ප්‍රබල නම් ඍණ අපගමන සමස්ත විකර්ෂණ ප්‍රබල වෙලාවට ධන අපගමන පෙන්වුම් කරනවා. තාත්විකයි පරිපූර්ණ වල ඒ වගේ ආකර්ෂණ විකර්ෂණ නැති නිසා හැම වෙලේම ඉෂඩ්ලා එකට සමානයි. මේ ටික මම කලින් පැහැදිලි කරපු ටික. ඒ අනුව දැන් අපිට පේනවා අර විස්තරෙත් කිව්වා කිසිම තාත්වික වායුවක් සියලුම උෂ්ණත්ව පීඩන යටතේ බොයිල් නියමය, චාර්ල්ස් නියමය සහ අපි ලබාගත් වෙනත් වායු සමීකරණ 100% පිළිපදින්නෙම නැහැ. 100% පිළිපදින්නෙම නැහැ. ඒ නිසා මේ වෑන්ඩර් වාල්ස් කියන විද්‍යාඥයෙක් අපි කෙටියෙන් වෑන්ඩර් වාල්ස් කියලා කියනවා. හරි. වෑන්ඩර් වාල්ස් කියන විද්‍යාඥයා අර PV සමානයි nRT කියන සමීකරණය තාත්වික වායු වලටත් යොදන්න පුළුවන් විදිහට සංශෝධනය කරලා ඉදිරිපත් කරා. සංශෝධනය කරලා ඉදිරිපත් කරා. ඒ එන්නේ සමීකරණයට කියනවා වෑන්ඩර් වාල්ස් සමීකරණය කියලා. ඒක මෙතන විස්තරයෙන් තියෙනවා. අණු අතර පවතින අන්තර්ක්‍රියා නිසාත් වායු අණුවක සැලකිය යුතු තරම් වන පරිමාවක් නිසාත් වැදගත් කරුණු දෙක අන්තර්ක්‍රියා තියෙන නිසා තාත්වික වායු අණු අතර අණු වලට සැලකිය යුතු පරිමාවක් තිබෙන නිසාත් තාත්වික වායු පරිපූර්ණ වායු නියමයෙන් අපගමනය වෙනවා. PV සමාන nRT පරිපූර්ණ වායු සමීකරණයෙන් අපගමනය වෙනවා. ඒ නිසා
තාත්වික වායු වල මයිනු ලබන පීඩනය සහ පරිමා පරිපූර්ණ වායුවක එම අගයන්ට සමාන නොවන නිසා. ඒතර තාත්වික වායුවක පීඩනය සහ පරිමාව මැනගන්නවනේ යම් උෂ්ණත්වයටදී. ඒතර ඒක පරිපූර්ණ නම් මැන්නොත් පීඩනය සහ පරිමා ඒ අගයන් අතර වෙනසක් වෙනවා. ඒකයි කියන්නේ එම අගයන් සමාන නොවන නිසා තාත්වික වායු වල හැසිරීම විස්තර කිරීමට වෙනත් ආකාරයක අවස්ථා සමීකරණ නැත්නම් පරිපූර්ණ වායුවේ PV = NRT සමීකරණ සංශෝධනය කරන්න ඕනි කියන එකයි ඒකේ අදහස. ඒ සඳහා තමයි වෑන්ඩර් වාල්ස් කියන විද්‍යාඥයා ඒව සංශෝධනය කරලා එහෙම ඉදිරිපත් කරේ. ඒතර සංශෝධන දෙකක් එයා සිදු කරා සමීකරණේ PV = NRT නේ. ඒකට පීඩනයට සංශෝධනයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ පරිමාවටත් සංශෝධනයක් ඉදිරිපත් කරා. අපි මේ සංශෝධන දෙක වෙන වෙනම බලලා පස්සේ සම්බන්ධ කරලා ගමු මේ වෑන්ඩර් වාල්ස් සමීකරණය කුමක්ද කියලා. දැන් බලමු පීඩනය සංශෝධනය කරේ කොහොමද කියලා. දැන් මෙතන මේ තියෙන්නේ පරිපූර්ණ වායුවක් අපි හිතලා භාජනයේ තියෙන විත්‍ය මත සංඝටන ආකාරයයි තාත්වික වායුවක සංකෘත භාජනයක තිබිලා එහි අණුවක් විත්‍ය මත සංඝටනයේ සිදු කරන ආකාරය තමයි සංසන්දනය කරන්න යන්නේ. ඒතර වායුව පරිපූර්ණ නම් අණු අතර ආකර්ෂණ විකර්ෂණ කිසිවක් නැහැ. අණු එකිනෙක ස්වාධීනව තමයි චලනය වෙන්නේ හැසිරෙන්නේ. ඒ නිසා මේ සංකේත කරලා තියෙන වායු අණුව පරිපූර්ණ වායු අණුව විත්‍ය මත වැදිලා විසි වෙනවනේ. විත්‍ය මත වැදිලා විසි වෙනවා. ඒ මොහොතේදී විත්‍ය මත බලයක් ප්‍රධානය වෙලා එමගින් තමයි වායුවේ පීඩනය හටගන්නේ. කලින් මම ඡේදකදී වලට කියලා දුන්නා භාජනයක් තුළ වායුවක් ඉන්නකොට අණු සංඝටන වර්ග දෙකකට භාජනය වෙනවා. එකක් තමයි අණු වැදිනවා. දැන් ගමනට වදිනවනේ. ඒතර අණු සංඝටන. ඒතර වායුවක අණු මෙහෙම සංඝටන සිදු කරනකොට ඒ සංඝටන පීඩනයට බලපාන්නේ නැහැ. ඒ සංඝටන පීඩනයට බලපාන්නේ නැහැ. වායු අණු බිත්තිය වැදිලා විසි වෙනකොට එලෙස සිදු කරන සංඝටන පමණයි වායුවේ පීඩනයට බලපාන්නේ. ඒ නිසා දැන් මේ වායු අණු අතර ආකර්ෂණ විකර්ෂණ කිසිවක් නැහැ. ඉතින් මේ අණුව ගිලා බිත්තියේ වැදිලා විසි වෙනකොට අවට අණු කී දෙනෙක් ළඟින් හිටියත් දුරින් හිටියත් මෙයාගේ මේ සිදුවන ක්‍රියාවට කිසිම උදව් දීමක් හෝ එහෙම නැත්නම් බාධාවක් කරන්නේ ස්වාධීනව ගිලා වැදිලා විසි වෙනවා. ස්වාධීන කියලා වැදිලා විසි වෙනවා. ඒ අනුව බලය ප්‍රධානී වෙනවා. එමගින් තමයි ඒ වායුවේ පීඩනය හටගන්නේ. දැන් තාත්වික වායුවක් ඉන්නකොට මෙහෙම භාජනයක අණු අතර ආකර්ෂණක් තියෙනවා විකර්ෂණක් තියෙනවා. එතන මේ සංකේත කළා කියලා M කියලා ඒ වායු අණුව ඒ වේගයකින් ස්කන්ධකින් මේ වැදිලා විසි වෙනවනේ බිත්තිය. එතකොට පීඩනයක් ඇති කරනවා. දැන් මේ වායු අණුව මෙහෙම අනිකුත් අණු වලින් ඈත් වෙලා බිත්තියට වදින්න ආසන්න වෙනකොටම බිත්තියට වදින්න ආසන්න වෙනවා කියන්නේ මේ අවට අණු වලින් මෙයා ඈත් වෙනවනේ හිටෙන්න ඉපයි. අවට අණු වලින් මෙයා ඈත් වෙලා බිත්තියේ වදින්න ආසන්න වෙනකොටම අවට අණු මගින් එයාට ආකර්ෂණ දානවා. ආකර්ෂණ මෙහෙම ඒ නිසා ස්වාධීනව ගිහිල්ලා වදින්නේ නැහැ. ආකර්ෂණය වෙනවනේ. ඒකෙන් සුළු බාධාවක් ඇති කරනවා. ඒ නිසා මෙයා පරිපූර්ණ නම් වැදිලා දෙන්න ඕනි බිත්තිය මත ඇති කරන බලයට වඩා තාත්වික අවස්ථාවේදී මේ ආකර්ෂණ තියෙන නිසා ඒ වේගෙම ගිහිලා වදිලා බිත්තියට දෙන බලය ගත්තොත් පොඩ්ඩක් අඩු වෙනවා. ඇයි අර ආකර්ෂණ නිසා පොඩි බලපෑමක් එනවා. පරිපූර්ණයකට එහෙම මොකුත් නැති නිසා ස්වාධීන කියලා වැදිලා විසි වෙනවා බලය ප්‍රධාන වෙනවා පීඩනයක් හට ගන්නවා. මෙතන අර ආකර්ෂණයට එරෙහිව යන්නේ බෑ. ඒ නිසා දෙන්න ඕනි බලයට වඩා පොඩ්ඩක් අඩු බලයක් තමයි මේ සංඝටනයේදී ලැබෙන්නේ. පරිපූර්ණ අවස්ථාවට සාපේක්ෂව පොඩ්ඩක් බලය අඩු වෙනවා. ඒ නිසා පීඩනයත් පරිපූර්ණ නම් ඒ වායුවෙන් ඇති කරන පීඩනයට වඩා සත්‍ය වශයෙන් ඇති කරන පීඩනය පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් වැන්ඩර්වාල් කියන විද්‍යාඥයා කරේ මෙන්න මේ ආකර්ෂණ හේතුවෙන් පීඩනය අඩු වෙලා යනවනේ. ඒ අඩුවන පීඩන කොටස පරීක්ෂණාත්මකව ගණනය කරා. පරීක්ෂණාත්මකව ගණනය කළා ඒ පීඩනය සංශෝධනය කරා. එකයි කරේ. එතකොට අර ආකර්ෂණ හේතුවෙන් යම්කිසි පීඩන කොටසක් අඩු වෙලා යනවනේ. මයින පීඩනයට වඩා තව කොටසක් එකතු වුණොත් තමයි එයා පරිපූර්ණ නම් දෙන්න ඕනේ පීඩනය ලැබෙන්නේ. එයාගේ වෑන්ඩර්වාල් ගණනය කරා මෙන්න මේ විදිහට මේ තියෙන්නේ A n වර්ගයට V වර්ගය කියලා රාශිය.
ඒ කියන්නේ නියතයක්. ඒක පස්සේ මම කියලා දෙන්නම්. n කියන්නේ වායුවේ මවුල සංඛ්‍යාව, v කියන්නේ පරිමාව. මෙන්න එතකොට තාත්වික වායුවක් සංවෘත භාජනයක නියත උෂ්ණත්වයක ඉන්නකොට එයාගේ පීඩනය ප්‍රායෝගිකව මනිනවා පීඩනමානයකින්. මොකෙන් හරි මනිනවා. මන්නම අගයක් එනවනේ. ඒතර ඒ අගය ඒ වායුව පරිපූර්ණ නම් දෙන්න ඕනි අගයට වඩා මදක් අඩුයි. අන්නේ අඩු ටික තමයි වෑන්ඩර්වාල් ගණනය කරේ. ඒ අඩු ටික හොයා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. n වර්ගය බෙදීම v වර්ගය කියලා. හරි. ඒ කියන්නේ නියතයක්. එතකොට මේ නියතේ රඳා පවතින්නේ වායුවේ අණුකාකර්ෂණ අණුව. දැන් එක එක වායු අණු ආකර්ෂණ වෙනස් වෙනවනේ. දැන් ඇමෝනියා අණු අතර තියෙන ආකර්ෂණ වල දුර්වලයි නයිට්‍රජන් අණු අතර තියෙන ආකර්ෂණ. එහෙමනේ තියෙන්නේ. ඒ වගේ ඒ ආකර්ෂණ මත මෞලයක් මත රඳා පවතින නියතයක් තමයි ඒ කියලා කියන. මෙතන ඒක ලියලා තියෙනවා. මෙහි ඒ යන නියතය ආකර්ෂණ බලවල අගයට සම්බන්ධතාවයක් දක්වන අතර උෂ්ණත්වයෙන් සහ පීඩනයෙන් ස්වාධීනයි. ඒ වල අගය අණුක ආකර්ෂණ මත තමයි රඳා පවතින. ඉන්න උෂ්ණත්වය සහ පීඩනය අනුව රඳා පවතින. එහෙම නැත්නම් මේක ඇතුළත් කරන්න බෑනේ. එක එක පීඩනට එක එක අගයන් ගන්න එපා. ඒ නිසා උෂ්ණත්වයයි පීඩනයයි මත ඒ වලගේ රඳා පවතින්නේ වායුවේ ආකර්ෂණ මත තමයි ඒවල අගය රඳා පවතින. ඔක්සිජන් වායුවට එක අගයක්, ඇමෝනියා වායුවට තවත් අගයක්, හීලියම් වලට වෙනත් අගයක්. ඒවල අගයතර වගු පොත්වල ඒවා තියෙනවා. හරි. අපිට මේක ගණනය කිරීම නෑ. පැහැදිලි කිරීම විතරයි වමනා කරන්නේ. ඒ නිසා තාත්වික වායුවක දර්ශීය පීඩනය මනිනවා උපකරණයකින්. මනලා ඒ මෞල ඝන සහ පරිමාව දනවනම් මෙතෙන්ට ඇතුළත් කරලා අර හානි වෙලා යන පීඩන කොටස ගණනය කරගන්න. ඒ දෙකම එකතු කරාම පරිපූර්ණ නම් එන්ඩෝනි පීඩනය ලැබෙනවා. ඒක තමයි වෑන්ඩර්වාල් ඉදිරිපත් කිරීමේ ලියලා තියෙන එකයි. ඒ කියන වායුව පරිපූර්ණ නම් දෙන්න ඕනි පීඩනය. මෙන්න මේ වායුව ගැන කියන්නේ පරිපූර්ණ නම් දෙන්න ඕනි පීඩනය. තාත්වික වායුවේ පීඩනය මනිනවා. මැන්නම් එන පීඩනය මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ ගණනය කරලා බලන කොච්චරක් අඩු වුණාද කියලා ඒ ටිකක් ගණන් කරලා මෙතෙන්ට එකතු කරනවා. ඒතර මේ දෙක එකතු කරාම අපිට ලැබෙන්නේ ඒ වායුව පරිපූර්ණ නම් දෙන්න ඕනි පීඩනය. ඒකයි පීඩනයට සංශෝධනය කරේ. ඒ වගේම වායුවේ පරිමාවත් සංශෝධනය කරා. පරිමාවත් සංශෝධනය කරා. හරි, දැන් අපි ඊළඟට බලමු වෑන්ඩර්වාල් විසින් පරිමාව සඳහා වායුක පරිමාව සඳහා කළ සංශෝධනය. පරිමාව සංශෝධනය. එතන මේ පරිපූර්ණ වායුවක් සංවෘත පද්ධතියක ඉන්නකොට අණු අතර අවකාශයට සාපේක්ෂකව අණුවල පරිමාවක් ගණන් ගන්න බැරි තරම් කුඩා කියලා උපකල්පනය කරා. ඒ නිසා අණු සැරිසරන අවකාශය ගත්තොත් අණු සැරිසරන හැම චලන අවකාශය ගත්තොත් භාජනයේ පරිමාවම තමයි අණු සැරිසරන අවකාශයේ පරිමාව. ඒ නිසා වායුවේ පරිමාවත් භාජනයේ පරිමාවටම සමාන වෙනවා. හැබැයි පරිපූර්ණ වායුවක් සඳහා විතරයි. දැන් තාත්වික වායුවක් සැලකුවොත් අණු වලට කුඩා වුණත් නිශ්චිත පරිමාවක් තියෙනවා. ඒ නිසා තාත්වික වායුවක් සංවෘත භාජනයක් තුල පවතින විට සැරිසරන අවකාශයේ පරිමාව භාජනයේ පරිමාවට සමාන වෙන්නේ නැහැ. ඒත් භාජනයේ පරිමාවෙන් අණු සියල්ලගේම පරිමා ටික අඩු කරාම තමයි සැරිසරන අවකාශයේ පරිමාව ලැබෙන්නේ. ඒ අනුව තමයි වායුවේ පරිමාව ගන්න වෙන්නේ. ඒක වෑන්ඩර්වාල් මෙන්න මේක සංශෝධනය කරා. ඉහළ පීඩනයේදී වායු අණු එකිනෙකට ළඟව පවතින නිසා ළඟින් චලනය වෙනවා. පීඩනය වැඩි නම් අවකාශය අඩු වෙන්නේ. අන්තරාණුක විකර්ෂණ වඩා ප්‍රමුඛ වෙනවා. කිට්ටු නිසා විකර්ෂණ බලපෑම අවම කර ගැනීමට කුඩා අණු ගෝල ලෙස හැසිරෙන අතර එමගින් වායු අණු සැලකිය යුතු පරිමාවක් අත් කරනවා. සාමාන්‍ය විකර්ෂණ බල අඩු කරගන්න අණු ගෝලාකාරව තමයි ගොඩක් වෙලාවට පවතින්නේ. එවිට පරිපූර්ණ පරිමාව මයිනු ලබන පරිමාවට වඩා අඩු වෙනවා. ඒකට පරිපූර්ණ නම් වායුවේ පරිමාවට වඩා තාත්වික වායුවේ පරිමාව අඩු වෙනවා. ඇයි? අර අණු වලට නිශ්චිත පරිමාවක් තියෙන නිසා. එහෙම වන්නේ චලනය වීමට දැන් බාධා ඇතිවන බැවින් අණුක චලිතය සිදුවන සඵල පරිමාව අවකාශයේ පරිමාව දෙක සම්බන්ධ කර ගන්න ඕනේ. ඒකට භාජනයේ පරිමාව v කියලා ගත්තොත් අණු වල පරිමා ටික ගන්න වෙන්නේ NB. B කියන්නේ නියතයක්. ඒ කියන්නේ මවුල ගන්න. මෙන්න මේ විදියට පරිමාව සංශෝධනය කරනවා. තාත්වික වායුවක්
යම් කිසි V පරිමාවක් තුල අන්තර්ගත වෙනවා නම් ඒකෙන් අඩු කරන්න ඕනි මෙන්න මේ NB ගුණිතය. N කියන්නේ වායුවේ මවුල සංඛ්‍යාව, B කියන්නේ ඒ පරිමාසයෙන් තියෙන නියතයක් මවුලයකට. ඒ දෙක අඩු කරාම තමයි සැරිසරන අවකාශය නැත්නම් ඇත්තම සඵල පරිමාව ලැබෙන්නේ. NB අණු ආසන්න වශයෙන් වායු අණු අත් කර ගන්න මුළු පරිමාව වන අතර B අණු නියතයක් වෙනවා. එතකොට පීඩනය සහ පරිමාව සහ සංශෝධන PV සමානයි NRT සමීකරණයට ඇතුළත් කරනවා. ඒක වෑන් ඩර් වාල් මෙහෙම ඇතුළත් කරලා සමීකරණ ඉදිරිපත් කරා කියන වෑන් ඩර් වාල් සමීකරණය කියලා බලන්න. පීඩනයට අර කොටසක් එකතු වුණා, පරිමාවෙන් නම් කොටසක් අඩු වුණා. එතකොට මේ මනිනු ලබන තාත්වික වායුවේ පීඩනය මේ අපි ගණනය කළ එකතු කරනවා නේ කොටස. මේ මනිනු ලබන තාත්විකයි ඉන්න භාජනයේ පරිමාව මේ ගණනය කරලා අඩු කරන්න ඕනේ කොටස. එහෙම කරාම තාත්වික වායු සඳහා මේ සමීකරණය යොදලා ගණනය කිරීම සාර්ථකව ලබා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි එතකොට වෑන් ඩර් වාල් සමීකරණය කියලා කියන්නේ. ඒකෙත් අර වායු මවුලයක් සඳහා ගත්තොත් n වලට එකනේ ආදේශ කරන්න වෙන්නේ. එහෙම කරාම මේ සම්බන්ධයට n තිබ්බතනට ඒක ආදේශ කරලා තියෙන්නේ. මේ වායු මවුලයක් සඳහා තමයි මේ ටික මේ මවුල n සංඛ්‍යාවක් සඳහා තමයි මේ තියෙන්නේ. ඒතර මේ සමීකරණය තාත්වික වායුවක් කුමන උෂ්ණත්වයක හිටියත් කුමන පීඩනයක් යටතේ හිටියත් මේ සමීකරණය භාවිතා කරලා ගණනය කළා නිවැරදි අගයන් ලබා ගන්න පුළුවන්. නමුත් අපිට මේකේ ගණනය කිරීම නැහැ. මේ ගොඩනැංවීම විතරයි තියෙන්නේ. කොහොම වුණත් මේ වෑන් ඩර් වාල් සමීකරණය පරිපූර්ණ වායුවකට උනත් මෙහෙම සම්බන්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒ පරිපූර්ණ වායුවකට ඒ වලාගේ බිඳුව වෙනවනේ. ආකර්ෂණ විකාශ නැති නිසා අණුවල පරිමාත් ගණන් ගන්න B වලාගේ බිඳුවට වෙනවනේ. එතකොට මේ ටිකටත් බිඳුව මෙතනත් බිඳුව ආදේශ කරාම එතකොට ආපහු වෙනවා PV සමානයි NRT. PV සමාන NRT. ඒ නිසා මේක යොදන්න පුළුවන් පරිපූර්ණ එකකට අරව බිඳුව වෙන නිසා. කොහොම වුණත් මේ වෑන් ඩර් වාල් මේක සංශෝධන කරේ තාත්වික වායු සඳහා ඉදිරිපත් කිරීමට. ඒ තමයි වෑන් ඩර් වාල් සමීකරණය. ඒතර වායු නියම සහ ඒ වගේ හැසිරීම සම්බන්ධව විස්තරේ ඒ ටික එතනින් ඉවර වෙනවා. ඊළඟට අපිට තව වචන දෙකක් ඉගෙන ගන්න තියෙනවා මේ වායු සඳහා අවදි උෂ්ණත්වය සහ වායු ද්‍රව කිරීම කියන සම්බන්ධය. දැන් මේක ගැන ලොකු විස්තරයක් ඉදිරියට ඉගෙන ගන්න 12 වෙනි එකේට ඇතුළත් වෙනවා. මෙතනින් දල අදහසක් විතරයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න අපි හිතමු පිස්ටනයක් තුලට නැත්නම් භාජනයක් තුලට ජල වාෂ්පය දාලා ජල වාෂ්පයක් දාලා උෂ්ණත්වය අඩු කරොත් ද්‍රව කරගන්න පුළුවන් වාෂ්පය. ඒ වගේම වායුවක් සම්පීඩනය කරන ගමන් උෂ්ණත්වය අඩු කරොත් ද්‍රව අවස්ථාවට පත් කරගන්නත් පුළුවන්. අපි දන්න වායුවක් සම්පීඩනය කරමින් පීඩනය වැඩි කරමින් උෂ්ණත්වය අඩු කරනකොට යම් අවස්ථාවක අන්තර්ණුක ආකර්ෂණ යම් ප්‍රමාණයට වඩා ප්‍රබල වෙච්ච ගමන් ද්‍රව අවස්ථාවට පත් වෙන. එහෙමයි වායු ද්‍රව කරගන්නේ. එතකොට මේ අවදි උෂ්ණත්වය කියලා කියන්නේ මෙන්න මෙහෙම අදහසක්. දැන් වායුවක් ඕනෑම උෂ්ණත්වයක වායු අවස්ථාවේ තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉන්න උෂ්ණත්වයේ යටතේ සම්පීඩනය කරමින් එතනින් පටන් ගන්න සම්පීඩනය කරමින් උෂ්ණත්වය අඩු කළා යම් අවස්ථාවක ද්‍රව තත්වයට පත් කරගන්න පුළුවන් නේද? නමුත් මෙහෙම කාරණා තුනක්. එක් වායු සඳහා වෙන වෙනම උෂ්ණත්ව තියෙනවා. ඒ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක හිටියොත් මොනතරම් පීඩනය වැඩි කරත් ද්‍රව කරගන්න බෑ. ඒ වායුවේ යම් උෂ්ණත්වයකට ඉහළ උෂ්ණත්වයක ඉන්නවා නම් ඒ තත්වයටදී පීඩනය කොච්චර වැඩි කරත් ද්‍රව අවස්ථාවට පත් කරගන්න බෑ. අන්නේ උෂ්ණත්වය තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ වායුවක අවදි උෂ්ණත්වය කියලා. නැත්නම් අවදි උෂ්ණත්වයට වඩා පහළ උෂ්ණත්වයක වායුව හිටියොත් තමයි සම්පීඩනය කරමින් උෂ්ණත්වය අඩු කරමින් ද්‍රව අවස්ථාවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි කියනවා අවදි උෂ්ණත්වය කියලා. අන්තරාණුක දුර අවශ්‍ය පරිදි වෙනස් කරනසේ තාපය සැපීමෙන් හෝ සිසිල් කිරීමෙන් හෝ භෞතික අවස්ථා අතර පදාර්ථයේ අන්තර් පරිවර්තනය කරන්න පුළුවන්. පාඩම පටන් ගන්න වෙලාවෙත් මම මුල් කොටසදී කියලා දුන්නා. දැන් බලන්න ජල වාෂ්පය සිසිල් කරොත් ද්‍රව වෙනවා. තව සිසිල් කරොත් අයිස් බවට පත් වෙනවා. ඒතර වාෂ්ප ද්‍රව ඝන භෞතික අවස්ථාවලට පත් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වායුත් ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි මේ අවදි උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක ඉන්නවා නම් විතරක්. පීඩනය උෂ්ණත්වය සහ පරිමාව අතර සම්බන්ධතාව පිළිබඳ මෙවැනි ආකාරයේ කරුණු පැහැදිලි කිරීමට කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන්. එයට හේතුව පීඩනය සහ උෂ්ණත්වය වෙනස් කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් වලට වායුවක් ද්‍රවයක් මෙන්ම ඝනයක් ලෙස
පවතින්න පුළුවන් නිසා. ඒතර අවස්ථා තුනෙන්ම ඒ උෂ්ණත්ව සහ පීඩනයට කාබන් ඩයොක්සයිඩ් පවත්වා ගන්න පුළුවන්. ඔය අහලත් ඇති ඔය වියලි අයිස් කියලා කියන්නේ ඝන කාබන් ඩයොක්සයිඩ්. ඝන කාබන් ඩයොක්සයිඩ්මයි වියලි අයිස් කියලා කියන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් සැලකුව විට ඉහළ උෂ්ණත්වවලදී CO2 වායුවක් ලෙස පවතින අතර පීඩනය මෙතන 73 APMට වඩා අඩු කළ විට 30.98 සෙල්සියස්දී ද්‍රව වීමට පටන් ගන්නවා. ඊට පස්සේ 30.98 සෙල්සියස් උෂ්ණත්වයට කාබන් ඩයොක්සයිඩ් අවදි උෂ්ණත්වය කියලා කියනවා. මෙය කාබන් ඩයොක්සයිඩ් ද්‍රව ලෙස පවතින උපරිම උෂ්ණත්වය වන අතර ඊට ඉහළ උෂ්ණත්වයේදී වායුවක් ලෙස පමණක් පවතිනවා. කොතරම් පීඩනය වැඩි කළද යම් ද්‍රව්‍යයක වාෂ්පය ද්‍රව කළ නොහැකි උපරිම උෂ්ණත්වයට කියනවා අවදි උෂ්ණ. මේක ආපහු වාක්‍යන කොතරම් පීඩනය වැඩි කරත් යම් ද්‍රව්‍යයක වාෂ්පය නැත්නම් වායුව ද්‍රව කළ නොහැකි උපරිම උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ අවදි උෂ්ණත්වය කියලා කියනවා. ඒතර ඒ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක වායුව ඉන්නවනම් මොනතරම් පීඩනය වැඩි කරලා ද්‍රව අවස්ථාවට පත් කරගන්න බෑ. මේ පිළිබඳව 12 වෙනි එකේ තමයි විස්තරාත්මකව ලැබෙන්නේ. මේක නිකන් පොඩ්ඩක් මෙතෙන්ට ඇතුළත් කරාට වැඩි විස්තර එන්නේ 12 වෙනි ඒකකයේදී. මෙතන මේ තියෙන ඒතකොට කාබන් ඩයොක්සයිඩ් වල කලාප සටහනක්. ඒතර මේ තියෙන ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව මේ සම්බන්ධ කරලා තියෙන මේ C කියලා තියෙන්නේ අර අවදි උෂ්ණත්වය. ඒතර මේ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයක ඉන්නවා නම් කාබන් ඩයොක්සයිඩ් මොනතරම් පීඩනය වැඩි කරත් ද්‍රව අවස්ථාවටපත් වෙන්නේ නැහැ. මේවා ගැන ලොකු විස්තරයක් 12 වෙනි එකට හම්බ වෙන නිසා එතනින් මේ ප්‍රමාණවත් වෙනවා. දරුවනේ ඔයගොල්ලන්ට මම මේ රසායන විද්‍යාව විෂය යටතේ 4 වෙනි එකේ පදාර්ථයේ වායුමය අවස්ථාව මේ දක්වා විස්තර කරේ. මම උසස් පෙළ රසායන විද්‍යාව උගන්වන කේ දයාසිරි කියන ගුරුවරයා. මම ජාතික පාසල රසායන විද්‍යාව විෂය උගන්වනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මේ කරපු වැඩින් යම්කිසි සේවයක් වෙයි කියලා මම හිතනවා. මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරලා තව හොඳට අභ්‍යාසය කරලා උසස් පෙළ විභාග වලට වාර විභාග වලට හොඳට උත්තර දීලා හොඳට ලකුණු අරගෙන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.